දෛ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට නම් කරන්න තියෙන්නේ අපේ මේක 253 වෙනි නේවාසික භාවනා වැඩමුළුව කියලා. ආයිති ඒක සඳහා විශේෂයෙන්ම අලුතෙන් පැමිණිච්ච යත්තන් වෙනුවෙන් පොඩි හඳුන්වා දීමක් කරනවා අපි ඉස්සලම හම්බෙන දවස නිසා. අපි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. ඒක සඳහා ශීලම දිනාට මේ වෙනකොට නිස්සාරණ වනේ පැත්තෙන් සත්කාර 3ක් සිද්ධ වෙලා ඇති කියලා අපි හිතනවා. කමඨහනක් දීලා තියෙනවායි කියලා අපි හිතනවා. ශීලයක් සමාදන් කරලා තියෙනවායි කියලා අපි හිතනවා. ගිහියත්anda ඒ වගේම වැසිකිලි කෑම බීම යන්නේන අවතුම් පැවතුම් ටික වැඩමුළු කාලය තුල දැනුවත් කරලා තියෙනවා. ඉතින් කාට හරි තමයි සමාදන් රකින්න ශීලය පිළිබඳ සැකයක් තියෙනවනම් ඒ කරුණා කළා මේ වෙලාවේ අහලා සුද්ධ කරගන්න. ඇයි මේ සිල්පද අපි රකින්න ඕනේ කියලා. ඒ වගේ මේ කමටහනක් දීලා ඇති. ඉඳගත්තාම කොහොමද භාවනා කරන්නේ? ඇවිදිනකොට කොහොමද? එදිනෙදා වැඩවල කියලා ඒක ඇහිලා නැත්තම් එනත ඒක පිළිබඳව සැකයක් තියෙනවා කරුණා කළ එක සුද්ධ කරගන්න. ඒ වගේම වතුර තියෙන තැන, වැසිකිලි තියෙන තැන, සක්මන් වේලාව, පරියන්ක වේලාව, දාන ගන්න වේලාව පිළිබඳ සැකයක් තියෙනවනම් කරුණාකර ඒවා සුද්ධ කරගන්න. ඒක තමයි අපිට හිත දාන්න පුළුවන් භාවනාවට. ඉතින් ඒ තුන මේ වෙනකොට වෙලා ඇති කියන පදනමේ තමයි අපි සාකච්ඡාව මෙහෙවන්නේ. ඒකට පස්සේ අපි මේ කරන වැඩේට නම් තුනක් අපි දාලා තිනවා. කමඨාන් සුද්ධ කිරීම, ධර්ම සාකච්ඡා, පොදු කමඨාන් සුද්ධ කිරීම සහ ධර්ම සාකච්ඡා කියන නමේ. ඒක නිසා අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ අර දීපු කමඨාන තමන් වඩනකොට මතුවෙච්ච ප්‍රශ්න හෝ කිව යුතු යමක් තියෙනවා කියලා හිතනවනම් අපි ඒක ඉදිරිපත් කරනවා මේ වෙලාවේ. ඊට අමතරව දැන් අදහෙන් දැවිලා බණක් කියනවා. ඒ කියන බණේ මතුවෙන කාරණා අනුව කාට හරි ධර්ම කරුණු දැනගන්න ඕන නම් මේ ධර්ම සාකච්ඡාව කියලාත් කියනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් කියලාත් කියනවා. මොකද හුඟක් වෙලාවට මම්මනේ කතා කරන්නේ. දැන් මෙතෙන්දී ඔයයන්ට ලියලා දෙන්න පුළුවන්. සමහරවිට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ තුන අවශ්‍යයි භාවනා කරන කෙනෙකුට. ඒ නිසා අපි හැමදාම පැයක් විතර කාලයක් ගන්නවා මේ විදිහට කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට. අද දවසේ පැය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර කලින් කියපු කාරණා තුනයි මේ ටික එකතු වෙච්චාම අපි ඇත්තට කතා කරන්නේ මේ වෙලාව විතරයි. මේ පිටත කවුරු හරි කතා කරලා අහුනොත් කණින් ඇදලා එළියට දාන්න. මොකද ඒකට කරදරයි. ඉතින් අනිනක දායකයයි ඔයගොල්ලෝ අතර වෙනසක් නැහැ. ඒ නිසා අනික් වෙලාවදී කතා කරන්නේ නැතුව කියන්නේමත් වෙනවා ලිඛිතව අහන්න. ඒ වගේම වැඩමුළු නායකත්වයෙන් අහන්න. එහෙම නැතුව එක එක නයින් අහන්න යන්න එපා. උත්තර දුන්නත් වැරදි, ප්‍රශ්න අහුවත් වැරදි. ඉතින් අපි ඇත්තටම 100 විතර වෙනකොට වැඩසටහන් වල සෑහෙන විනයක් ඇති කෙරුවා. ඒක අපිට දිගටම ගෙනියන්න ඕන. අද වෙනකොට මේ කොවිඩ් ප්‍රශ්න නිසා අපිට ප්‍රමාණය අඩු කරන්න වෙලා තියෙනවා. නැත්නම් අපි 98 100 ඇතුව භාවනා වැඩමුළු කරලා තියෙනවා. පුළුවන් තරම් අපි නිස්සද්දව විවේකීව පිරිසිදුව මේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි එක්කෙනෙක් දෙන්න නිසා මේක අවුල් කරන්න අපි කැමති නැහැ. ඒ වුණත් මේ යාව ඇදලා දාන එක තමයි කරන්නේ. එහෙම කරන්න බැන්න වැඩමුළු නායකත්වයට කන පැලෙන්න ගහන. එච්චරයි. මොකද අපි ඉන්නේ නායකයෝ අපි කියන වැඩමුළු නායකත්වය අරගන්න උගා කාන්තාවක්සේ ඉන්නේ. ඒගොල්ලෝ ඉතාම ගෞරවයෙන් මේ කටයුතු බුද්ධම කැපවීමකින් කරනවා. ඒ නිසා යමක් දන්නේ නැත්නම් අහන්න එක එක නයෙන් අහන්න යන්නත් එපා. ඒකත් වැරදි වැඩක්. ඒ මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් මොනවද නොකිය හිටියත් ඒකත් වැරදි වැඩක් එක පැත්තෙන් බලන්න. මොකද මේ වෙලාවේ තමයි මේ ධර්ම සාකච්ඡා ගැන ඉතින් සැර වැඩි ඇති මම කතා කරන ස්වරූපේ. ඒක ඉතින් අන්තිම දවසේ වෙනකන් ඔහොම තිවිච්චයි. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් වැඩේ පුණාද නැද්ද කියලා. ඉතින් මේ කිව්වට පස්සේ මේකට සම්බන්ධ වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්න පෙට්ටියට දාලා තියන්න පුළුවන් ඕගොල්ලන්ගේ නම ලියන්න නැතුව මොකක් හරි භාවනා ප්‍රශ්නයක් තියෙනවා. දෙක නියමිත ප්‍රශ්න ඉවර වෙලා කාලය ඉතුරුනොත් අපි සභාවෙන් අහනවා අවස්ථානුකූලව එන ප්‍රශ්න තියෙනවද කියලා. ඒ වෙලාවෙත් අත උස්සලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා වැඩමුළුවට සම්බන්ධ වෙන ඇත්තන්ට දෙපැත්තකින් පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒකත් මතක් කරාට පස්සේ අපි යන්නේ වැඩසටහන අද ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට. ඒ නිසා මම ඉල්ලා හිටනවා ප්‍රශ්න සභාගත කරන විදිහට උදේනිගේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ 253 භාවනා වැඩමුළුවේ
ප්‍රථම දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩසටහන තුලින් ප්‍රශ්න 11කුත් දුරස්ත භාවනා වැඩමුළුව තුලින් ප්‍රශ්න 4කුත් වශයෙන් ඔක්කොම ප්‍රශ්න 15ක් ලැබී තියෙනවා. ඒවා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා নমස්කාර පූර්වක අවසරය ඉල්ලනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අද දින පළමු වරට මෙම ස්ථානයට පැමිණියෙමි. මා සක්මන් කරන විට මගේ වම් පාය දකුණු පායට සිත සබා භාවනා කරන විට මාගේ ශරීරයේ උඩ කොටසේ තොල් දෙක හිරිවැටි ගියාසේ දැනුනි. එය මට ඉන්පසු කිසිම දෙයක් ගැන නොදැනුනි. මා පර්යංක භාවනාව කරන විට මාගේ ඉදිරියේ සුදු පාට කොට තිරයක් මැවි මා එහි මැද සිටිනාසේ දැනුනි. මට අවට සහ ඉන් කිසිම දෙයක් ශරීරයට නොදැනිනි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ සක්මන් කරනකොට සක්මනට වැටෙන දේ යට සියල්ල ලියලා තියෙනවා. ඉඳගත්තට පස්සේ හුස්ම වැටෙන එක ගන්න නැතුව අනිත් ඔක්කොම ලියලා තියෙනවා. ඒ නිසා මේ රචනයේ වළංගු වීම සඳහා සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි මං ඇවිදින බව තේරුණාද? තේරුණේ කොහොමද කිව්වට පස්සේ නම් තොල් දෙකට මොකද උනේ කියලා අමතර කරුණු ලිව්වට කමක් නැහැ. ඉඳගත්තට පස්සේ මම දැන් ඇවිදිනව නෙවෙයි ඉඳ ගන්න පුළුවන් ඉඳගෙන බව දැන ගන්න පුළුවන් වුණාද කියලා ඒක කියලා ඉවරනාට පස්සේ නම් අනිත් දේව කිව්වට කමක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේකට බත් බෙදන්නේ නැතුව ව්‍යංජන විතරක් බෙදලා කියනවා කාපන් කියලා. ඒ නිසා කමඨාන සුද්ධ කරනකොට ප්‍රධාන කර්මස්ථාන ගැන අඩු ගානේ පළවෙනි වාක්‍ය ලියන්න. ඇත්තටම මම බලාපොරොත්තු වෙන 80ක් විතර මූල කර්මස්ථාන සම්බන්ධ ලියයි. ඒක සාමාන්‍ය ස්වරූපේ තමයි අනවශ්‍ය දේවල් වලින් රචනෙ පුරවනවා. සක්මන් කරනකොට සක්මන්ට හිත ගියාද නැද්ද කියලාත් මේකෙන් තේරුම් ගන්න බෑ. ඉතින් පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න නිසා අපි එච්චර මොකෙච්චර තදර ගන්න. අපි තව එකක් කියලා බලමු. දෙවන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ විස්තර සහිතව පහදා දෙන්න. සක්මන් සතිය. මම සක්මන වම දකුණ වශයෙන් පාද ස්පර්ශය දැනගැනීමෙන් ගමන් කරමි. මුලදී හිරිගතිය අසමතුලිත බව පාදවල උරහිසේ වේදනාව ගමන් කරන විට දැනුනි. දැඩි නිදිමත ගතියද දැනුනි. ක්‍රමයෙන් එම ගතිය දැන් පහව ගොස් ඇත. ඇවිදින විට දෙපස ඇති ගස් ද්‍රව්‍ය විරුද්ධ දිශාවට දුම්රියේදී යනවා මෙන් දැනුනි. දැන් නිතර සිතට සිතුවිලි ටික දුරක් සක්මන් කරන විට එයි. සමහර ඒවා ඇවිත් යයි. සමහර අරමුණු ප්‍රපංච වේ. වරින් වර පාද ස්පර්ශයට හිත යයි. ඉඳ හිට හුස්ම රැල්ලද දැනේ. මම නිස්සරණ වනයේ රචිත සතිමත් භාවනාව පොත කියවීමේදී එහි සක්මනේ බොහෝ අණු කොටස් එසවීම, ගෙන යාම, පාද පහත් කිරීම, පොළව තැබීම ආදී ලෙස විස්තර වේ. තවද ධර්මදේශනාව නිස්සරණ වනයේ වරහන් ඇතුලේ එම වම දකුණ කිසිත් නොසිතා පාද ස්පර්ශය පමණක් සිහියට ගන්නා ලෙස සඳහන් විය. එවිට සිතේ කතාව අඩුවේ. තෝරාගත යුත්තේ කුමන ක්‍රමයේදයි පහදා දෙන සේක්වා. මේකේ පළවෙනි ලිපියත් එක්ක බලනකොට දෙවෙනි ලිපියේ සක්මන් කරනකොට වැටහෙන දේ ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහ කිරීමේදී වැදගත් වාක්‍යයක් තියෙනවා හිතවිලි වලට ගිහිල්ලා වරින් වර නැවත පයට එනවයි කියලා. ඒකෙදී මේ කෙනාට විතරනේ සභාවට මම මේ කියන්නේ පිට ගිය හිත නැවත පයට ආවා කියලා දැනගත්තේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරේ කොහොමද? අද්දුරු ප්‍රත්‍යක්ෂය මොකද්ද කියලා ලියන්න. එතකොට නම් අපිට මේ කියන උත්තරේ සාක්ෂියක් කරගන්න පුළුවන්. ආවා කියන්නේ හොඳයි. නමුත් ආව බව දන්නේ කොහොමද? දෙක සක්මන් කරනකොට අපිට හිතවිලි එනවා. ඒ හිතවිලි එනකොට ඒක ටිකක් බරපතල වෙන්න පුළුවන්. මම දැන් ඉඳගෙන නෙවෙයි මේ හිතවිලි ආවට මම ඉන්නේ සක්මනේද කියලා බලන්න පුළුවන්ද බලන්න. හිතවිලි තිබුණාට සක්මන් නතර වෙලා නැහෙනේ. හිතවිලි තියෙද්දිත් කය ඇවිදිනවා. ඇත්තටම කියනවා නම් හරියටම භාවනා සිද්ධ වෙන්නේ සක්මන් කරන වෙලාවට මේ සක්මන් කෙරෙන වෙලාවට. කෙරෙන්නේ හිතවිලි තියෙනකොට විතරයි. ඉතින් හිතවිලි වල හිත තියෙන ගමන් හොරෙන් බලන්න මං සාමාන්‍ය ඇවිදින ගමන්ද මේ හිතන්නේ නැත්නම් හිතවිලි ආපු නිසා ඇවිදින එක නතර වෙලාද කියලා. බුදුම හිතෙයි ඔය හිතවිලි යද්දි තද්ද මේ ඇහෙද්දි මේ ඇවිදින එක වෙනවා. ඇවිදින එක 100%ක්ම සිද්ධ වෙනවා. මොකද මම යන්නේ නැහැ වෙලාවට. මම හිතා ඉන්නවා ඇවිදිනවා. ආන්න ඔය වගේ සක්මන් පරියන්කේ ඉන්න වෙලාවෙ හිතවිලි එනවා, සද්ද ඇහෙනවා, වේදනාව දෙන. ඒකට බයන්නේ හුස්ම ටිකට මොකද වෙන්නේ කියලා.
හුස්ම කලකොල වෙනවද කියලා. නැත්තම් හුස්ම චීන විදියට වැටෙනවද කියලා. ඒ වෙලාවේ තමයි හරියටම හොඳටම හුස්ම වැටෙන්නේ. ඒක නිසා මම නැති වෙලාවේ gedara වෙන වැඩ. ඒක බැලීමටත් මේක කියන්න පුළුවන්. ඒ භාවනා කරනකොට සක්මනේදී මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා කියලා දන්නවනම් ඒ ඇතුලේ තියෙන ඔක්කොම ලකුණු ලැබෙන වැඩ. ඒක ඇතුලේ දේවල් ජාගන් ಜಾති වේද ප්‍රශ්න ඇති කරගෙන අනවශ්‍ය ප්‍රශ්න හදන්න එපා. මම ඉඳගෙන නෑ දැන් මං ඉන්නේ ඇවිදින්න කියලා දන්නවනම් ඔක්කොම හරි කියලා හිතාගෙන ඉදිරියට යන්න. ඒ නිසා බණ ඇහෙන්න කරුණු වැටෙන්න ප්‍රශ්න හදාගන්න එපා. භාවනා පහසු කරගන්න සරල ක්‍රමයට යන්න අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අද දින මුල් සක්මන් භාවනාවේදී මාහට කකුල් වම් දකුණ වශයෙන් පතිත කරන විට කකුලේ තද බවක් දැනුනි. ඒ අතර සිත මට නොදැනීම කල්පනාවල් වලට ගොස් පසුව අරමුණට සිත එකඟ කර ගතිමි. පර්යංක භාවනාවේදී ඒ පැයම එකම ඉරියව්වේ රැඳී සිටීමට හැකි වුවද කකුලේ වේදනාවක් දැනුන විට වේදනාවක් යන්නෙන් මෙනෙහි කළ විට ඒ වේදනාව ක්‍රමක්‍රමයෙන් නැති වී ගියේය. වැලි පොළවේ සක්මන් කිරීමේදී සිහින් වැලි පයට ගැටෙන විට සනීපයක් සීතලක් දැනුනි. ඒත් ලොකු වැලි කැට ගැටෙන විට කුඩා වේදනාවක් දැනුනි. ඒ අතර ගස් වලින් හමන සුළඟද ගතට සිසිලක්ගෙන දුන්නේය. සතුන්ගේ ශබ්දද ඇසුන අතර අවුරශ්මයෙන් ගතට රසණයක් දැනුනි. ඔබ වහන්සේට මේ ජීවිතයේම නිවන් ලැබේවයි ප්‍රාර්ථනා කරමි. මේකෙත් තියෙනවා හිත අවුල් වෙලා ආපහු අරමුණට ආවයි කියලා. ඒ ආපු බව දැනගත්ත හැටි. පිට ගිය බව දැනගත්තේ මේකෙන් ආපහු අරමුණට ආවේ දැනගත්ත හැටි මේකෙන් කියලා ලියන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒක තමයි ඉස්සල්ලා වතාවෙදිත් මතක් කරේ. දෙක පරියන්කේ ඉන්නකොට කකුල් රිදෙනවා. එතකොට අපි රිදෙනවා වේදනාව කියලා මෙනෙහි කරනවා. වේදනාවක් නැති වෙනවා හොඳයි. වේදනාව තියෙද්දිත් මට කියු පිටියට බලන්න මට හුස්ම දිගට වැටෙනවද කියලා මේ වේදනාව තියෙද්දි හුස්ම වැටෙන එක නතර වෙලාද කියලා. නතර වෙලා නැහැ. ඉතින් දැන් අපි ළඟ ඉන්න පුංචි ළමයි ඒ වේදනාව තියෙද්දි හුස්මත් බලලා වරින් වර ඒ අතරමැද හුස්මේ තැම්පත් බවකුත් වාර්තා කරන්න පුළුවන් තරම් ඉතාමත්ම තියුණුයි. ඒ මොකද කමඨාන සුද්ධ වෙලා යාවි. වේදනාවක් ආවයි කියලා කලබලයක් නරගන්නේ නැහැ. වේදනාවක් තියෙනවා. වේදනාවෙන් වද දෙනව ඇත්තටම. යමාට සැප වේදනා නම් වදයක් නෙවෙයිනේ සුඛයක් නේ. ඒ අතරමැද බලන මේ හුස්ම දිහා බලනකොට මේ වේදනාව තියෙද්දිම හුස්මත් පේනවා. හුස්මේ චරණයක් පේනවා. එන්නේ හුස්ම තැම්පත් වෙන බවත් වාර්තා කරනවා. ඉතින් එතකොට ඒකේන අහනවා මේ පොඩි ළමයි මේ වේදනාව තිබිච්චාම ප්‍රශ්නයක් නැහැ. වේදනාව බැලුවත් එකයි හුස්ම බැලුවත් එකයි දෙකේම භාවනාව වෙනවා. අර තරහ නිසා තමයි වේදනාව නොයයිතුයි මේ වේදනාව ආපු නිසා ආනපාන නැති වෙයි කැඩෙයි සතිය කැඩෙයි කියලා අපි අර හදාගත්ත බහුමත නිසා තමයි අපිට භාවනා සිද්ධ වෙන්නේ. නැත්නම් වේදනාවෙත් භාවනා සිද්ධ වෙනවා. ඒ අතරමැද ආනපානෙත් භාවනා සිද්ධ වෙනවා. දෙකම ඔත්තු බලන්න පුළුවන්. ඒ නිසා වේදනාවට ද්වේෂ කරන්න එපා. හිත පිට ගියා කියලා කලබල වෙන්න එපා. යනාතකට යන්න හරින්න එතන ඉඳලා බලන්න මං ඉඳගෙන ඉන්නවාද කියලා. එතන ඉඳලා බලන්න මට හුස්ම උද වැටෙනවද කියලා. එතෙන් බලන්න මම මැරෙලා නැද්ද කියලා. එතෙන් බලන්න මට නිින්ද කියලා නැද්ද කියලා. එතෙන් බලන්න මට ක්ලාන්ත වෙලා නැද්ද කියලා. හොඳටම ලකුණු තියෙනවා. එතකොට වේදනාව කොහෙදෝ Taman ඒ අතරමැද විශාල භාවනා කුසලයක් සිද්ධ කරගන්න. ඉතින් මේ ලියුම කිට්ටුයි අර 1-2 ලියුම් වලට වැඩිය ඒ වගේ උපදේශයක් ලබන්න කිට්ටුයි කරලා අපි බලමු හෙටත් වார்த்தාවේ මොකද වෙන්නේ කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නය. මම ආනාපානසති භාවනාව සිදු කිරීමේදී හුස්ම ගැනීම හා පිට කිරීම වරහන් ඇතුලේ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කළෙමි. නමුත් දිගින් දිගටම සිත එක අරමුණක තබා ගැනීමට මා අපොහොසත් වෙමි. වරින් වර නොඑක් විවිධාකාර සිතුවිලි පහළ විනි. නැවත මා ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කළද ඒ ස්වභාවිකව කිරීමට අපහසුය. අනුකම්පාවෙන් මෙයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේක නා කැමැතිද කතා කරන්න මේ සභාවට අත උස්සන්න කැමැතිද මමයි ලිව්වේ කියලා. එතකොට අපිට සුද්ධ කරලා දෙන්න පුළුවන් බොක්ක පල්ලා. කැමැති නැත්නම් ආයෙත් ඉස්සරහට එන්න. මෙතන අපි මයික් එකක් තියලා තියෙනවා චූදිත පක්ෂයේ. ඉක්මන් කරන්න ඕනේ නෑ ගොඩක් ඉන්න බලාගෙන. දැන් මේ ලියලා තියෙන එක මට හරියට තේරෙනවා නම් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඉඳගත්තට පස්සේ Taman ඉඳගෙන ඉන්න බවට නැත්නම් මං හුස්ම ගන්න බවට දැක් ගන්න පුළුවන් වුණාද?
එහෙමයි සර්. තට්ටු කළ බලන්න මයිකේ වැඩ කරන. හරි. එතකොට කොහොමද දන්නේ මගේ හිත දැන් ඉඳගෙන ඉන්න එකට ගියා? මොකෙන්ද දැනගත්තේ ඉඳගෙන ඉන්නවයි කියලා? ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවයි කියලා දැනගත්තේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ අද්දුටු දෙය මොකද්ද? ඒ කියන්නේ මමම අපහු හිතනවා මම දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා හිතනකොට ආයෙත් මොකක් කරේ නෑ හිතනකොට මොකද්ද වැටෙන්නේ? කොහොමද දන්නේ මේ ඇවිදිමින් හිතනවා නෙවෙයි? ඇත්තටම වාඩි වෙලා කියලා මොකෙන්ද දැනගන්නේ? ඇවිදිනව නෙවෙයි වාඩි වෙලා ඉන්න බව දැනගන්නේ මොකෙන්ද? හිතන එකේ ඉඳගෙන ඇවිදිනවා කියලා හිතන්න පුළුවන්. ඇවිදිනවා ඉඳගෙන ඉන්නවා හිතන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්නේ වටහා ගන්නේ මොකෙන්ද? ඇවිදින එකේ ඉඳගෙන ඉන්න එකේ වෙනසක් ඇහුවොත් මොකද්ද කියන්න පුළුවන්? ප්‍රශ්නේ බරපතල වැඩි. හරි. ඉඳගෙන ඉන්න එක වටහා ගන්න බැරි නෝ කියලා කිව්වොත් දැන් මම හුස්ම ගන්නවා කියලා දැනගන්නේ මොකෙන්ද? මේ කියන්නේ මෙතෙන්ට අර ප්‍රශ්නේ දැනෙන එක. ඒක ලියන්නේ නැත්තේ ඇයි? ඒකනේ වැද්දගත්ම මුළු රචනෙම වැදගත්ම දේ ඒකයි. මම හුස්ම ගන්න බව මම දන්නවා. මොකද මට නාසිකාග්‍රේට හෝ උඩුතලට රස්නියක් දැනෙනවා. ඒක තමයි වැද්දගත්ම දේ. ඒක ලියවිලා නැහනේ. ඒක තමයි නඩුව දිනන්න ඕන කරන එකම සාක්ෂිය. ඉඳගෙන ඉන්නකොටත් ඇවිදිනනෙත් අතර කොහෙද බිම වදින්නේ? ඉඳගෙන ඉන්නකොට කොහෙද බිම වදින්නේ? පස්ස. ඇවිදිනකොට කොහෙද බිම වදින්නේ? ඒක තේරෙනවද? ඇවිදිනකොට මෙහෙමයි කියලා. එච්චරයි භාවනා කියන්නේ. හිත එක තැන් කිරීමක්වත් මොකක්වත් අපි කියන්නේ ඉඳගෙන ඉඳගෙන බව දාන්නවා. ඇවිදින බෑ නිකන් දන්නවා විතර නෙවෙයි. ප්‍රත්‍යක්ෂයෙන් තමන්ගේ කයෙන් සාකි වශයෙන් ගන්නවා. ඉතින් ඒකේ එකඟ කරන්න යන්න මේපා. ඒ කවදා මේ කැලේ ඉන්න වල්මී හරකෙක් ගෙනලා හාන්න පුළුවන්ද? ඒක ඉස්සෙල්ලා මේචල් කරගන්න ඕනේ. මේචල් කරලා පස්සේ තමයි උවිය ගහට බදින්නේ. ඉස්සෙල්ලාම අනිදගෙන ඉන්නකොට දැනෙනවද? හුස්ම ගන්න බව දැනෙනවද? ඊ දන්නව නේද? එතකොට ඊට පස්සේ සද්ද ඇහෙනවා දන්නවා. හිතිරිනවා දන්නවා. වේදනාව වෙනවා දන්නවා. ওই ටික කෙරුවොත් අනිවාර්යෙන් භාවනාවට නතු වෙනවා හිත. ඉතින් ඒ නිසා ඒක පන්නලා යන්නේ. අපි ලංකාවේ මිනිහෙක් කතා කරුවොත් කවදාවත් මාතෘකාවට කතා කරන්නේ නැහැ. මොනවද යන්නේ කොහෙද යවුවොත් මල්ලේ පොල් කියලා කියනවා. මම වාඩි වුණා මම වාඩි වෙච්ච බව දන්නවා මට මේ තට්ටන් වලට කකුල් වලට බර වැඩිච්ච නිසා. මම හුස්මට ගියා හුස්ම කියන බව දන්නවා උණුසුම සිස වැඩිච්ච නිසා. අනේ යාට නම් කියලා දෙන්න පුළුවන් භාවනාවේ වගේ විස්තරේ. මේ වගේ බලන්න ඇවිදින කොටත් කොහොමද දන්නේ ඇවිදින බව කොහොමද වැටෙන්නේ කියලා මේ පුංචි ටික ඒ වැටෙන ටික ලියන්න පටන් අරගත්තොත් ඉතින් ආයෙ කිසිම කරදරයක් නැතුව කියලා දෙන්න පුළුවන්. ඒ ටික ලියෙන්නේ නැති එක තමයි මම පළවෙනි ලියුමටත් කිව්වේ දෙවෙනි එකටත් කිව්වේ. මේකේ ගොඩක්ම තොරතුරු අඩුයි. පිළිගන්නවනේ. දැන් එතකොට මේ ඇවිල්ලා දැන් මං කියලා දුන්න එකේ මොකද්ද ඔලුවට වැදුනේ මොකද්ද තේරුනේ? සිත එකඟ කරගන්න කියලා කියන්නේ ඒකට මහන්සි වෙන්න ඕනේ නැහැ. තමන් කරගෙන යන දේ ඒ විදිහටම කරගෙන යන්න. ඒ කියන්නේ සිත පිට ගියොත් ආපහු මම මේ භාවනාවේ මම මෙතන ඉන්නවා කියන එක මෙනෙහි කරලා ඒ විදිහට දිගටම යන්න. එතකොට වැටෙන දේ. ඉඳගෙන ඉන්නකොට වැටෙන දේ. හුස්ම ගන්නකොට වැටෙන දේ. ඇත්තටම එච්චරයි භාවනාව කියන්නේ. ඒ ටික ලියන්න පුරුදු වුණොත් ඕනම කෙනෙකුට උදව් කරන්න පුළුවන්. මට අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියනනම් ගිහි ජීවිතේම තමයි තණ්හාවම තමයි. අපි එමු නෑ ලැබිච්ච ටික ලියනවා. හොඳයි. පින් ආවට අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පස්වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්සේ පර්යංක භාවනාව පටන්ගෙන දැනට මාස 6ක් පමණ කල් ගෙවී ඇත. වැඩ අවසානයේදී රාත්‍රී 8:10ත් අතර කාලය ඒ සඳහා සතියට 3-4 වරක් යොදවමි. එම අවස්ථාවේදී ඉක්මනින් හුස්ම කෙරෙහි අවධානය යොමු කිරීමටත් විනාඩි 10ක් පමණ සිරුර සැහැල්ලු වී රිදුම් ආබාධ ආදිය නොදැනී යයි. මෙසේ පැයක් පමණ භාවනා කළ හැකිය. භාවනාව අතරතුරදී හුස්ම සියුම් වී ඊතා සියුම්ම යයි. එවිට හුස්ම නැවතී ඇද්දැයි යන්න හැඟි බියක් ඇතිවේ. දහඩියද දමයි. එවිට යලිත් ශරීරයේ ක්‍රමයෙන් දැනී හුස්ම වේගවත් වේ. දිගු හුස්මක්ද ගැනේ. යලිත් මෙසේ මෙම ක්‍රියාවලිය කිහිප වරක් භාවනා වාරය තුල සිදුවේ. මෙය කාරුණිකව පහදා දුන්න මැනවි. රාත්‍රියේ භාවනාව සිදු කළ නිසා වැඩසටහනේදී උදේ භාවනාව ඊට අපහසු වී ඇතයයි මට සිතේ. ඉක්මනින් අරමුණෙන් මිදී නිදිමත ඇතිවේ. යලි ගැස්සී හුස්මට අරමුණු වේ. යලි නිින්ද යයි. මෙය පුහුණුවේ අඩුවක් නිසාද යන්න පහදා දෙනු මැනවි. ඔය අපිට තව දවස් කීපයක් තියෙනවා අපි පුහුණු කරලා බලමු. අර රාත්‍රියේ කරන වෙලාවේදී හුස්මේ වැටෙන අවස්ථා දෙකක් ගැන සඳහන් කරලා තියෙනවා. ගොරෝසුට හුස්ම තේනවා. ඊට පස්සේ ඊට assume හුස්මකට යනවා. අර නැති වෙලාවෙයි කියනකොට බය
ඒ නිසා මේ ජවනිකාව අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. බය වෙච්ච නිසා දාඩි දාලා හුස්ම හයියෙන් අරගෙන ආයෙ ගොරෝසු වෙනවා. ආයෙ ටික වෙලා කරනකොට ආයෙ සිුම් වෙනවා. ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ ගොරෝසු වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය ගොරෝසු හුස්මට මනාපයත් සිුම් හුස්මට තරහත් කියන එක ජම්මෙන්ම ආපු එකක්. අපි දන්නෙත් නෑ එහෙම එකක් අපි ළඟ තියෙනවයි කියලා. නමුත් වචනෙන් පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බැලුවොත් සියුම් හුස්ම නිවනට බොහොම කිට්ටුයි. ගොරෝසු හුස්ම අපායට කිට්ටුයි. ඉතින් අපි මේ දෙකෙන් මනාපමනාප දෙකෙන් අපි අපායට යන හැටි. එතෙන් කෙලස් තියෙන පැත්තට යන හැටි. අර සියුම් හුස්ම මේ රෑ භාවනා කරන කෙනාට එනවා. ඒක පිළිගන්න කමඨාන සුද්ධ වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒක පිළිගත්තේ නැත්තම් උදේට වෙන්නේ සියුම් හුස්ම සියුම් වේගන එනකොට අපේ හිත කියවන්නේ ඒක නිදිමතක් කියලා තමයි. හුස්ම සියුම් වෙනකොට වැඩි අවධානයකින් මේකට අවදි වෙන්න නම් නිින්ද ඉන්න ඕනේ. ඒ නිින්ද ඊටාත්ම වැටිනා මංගල ලක්ෂණයක්. නිින්දත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ භාවනාවේ යන එක නම් මංගල ලක්ෂණයක්. ඉතින් ඒකට අවදි වෙන්න තරම් වැඩිපුර ශක්තියක් හිතේ තියනවාද? අපි සාමාන්‍ය ජීවිතය ගත කරන සද්ධාවේ ඒක හරියන්නේ නැහැ. ඊට වැඩි ඕකප්පන සද්ධාව කියලා විශේෂ සද්ධාාවක් ඕනේ. මේ සාමාන්‍ය ජීවිතය ගත කරන වීර්යයෙන් කවදාකවත් ඕක කරන්න බෑ. ඕකට විශේෂ සූදානමක් අවශ්‍යයි. මේ සාමාන්‍ය ජීවිතේ සතියෙන් ඕක පණින්නත් බෑ. ඒකට සුපතිත්‍ිත සතියක් ඕනේ. දැන් මේ අභ්‍යාසයට ඇවිල්ලා තියෙන. දැන් ඊගාව පන්තියට යන්නේ විභාගේ තියන්න හදන්නේ. විභාගේ නොකර ඉන්නවද? නැත්තම් හොඳට ලෑස්තිලා ගිහිල්ලා විභාගෙට මුහුණ දෙනවද කියලා අපි බලමු. හෙටත් ප්‍රශ්න වලට උත්තර දෙන තාලෙන් මේකට ලොකු සංහසේ දුන්නේ එක උත්තරයයි. හුස්ම සිවුම් වෙන බවට නිදිමත බවට ලෑස්ති වෙලා යන්න. එතකොට ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ. අපි යනවා ඊගාවෙකට. 6 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව කරන විට පාද මත හොඳින් සිහිය තබා ගැනීමට හැකියිය. බාහිර ශබ්ද ආදියද ඉදිරියෙන් පෙනෙන දේ ගැනද අරමුණු නොගෙනම සක්මනේහි යා හැකිය. සිතින් එන අරමුණ දී බාහිර දෙයක් බව වටහාගෙන මග හැරිය හැකිය. හොඳින් සක්මනේහි මුල මැද අග පිරික්සීමේදී ඊට සම්බන්ධ අස්ථි පේශී රාශියක් සම්බන්ධ බව ඒවා සක්මන් ක්‍රියාවලිය සඳහා අමුතු මෙහෙයවීමකින් තොරව එකට ක්‍රියා කරන බව හැඟේ. ඒ ගැන සිතීමක් නොකර ක්‍රියාවලිය නිරීක්ෂණය කර සිටිමි. මෙම යෙදීම නිවැරදිද යන්න කාරුණිකව පහදා දෙනු මැනවි. මම භාවනාවට ආධුනිකයෙක්මි. මාස 6ක් පමණ. ධර්මය ගැන හැදෑරීමටද පටන්ගෙන වසරක් පමණ කල් ඇත. පොතපතින් සහ ධර්මදේශනා ඇසීමෙන් ධර්මය හදාරමි. එපමණයි ස්වාමීන් වහන්සේ. සක්මන් මළුවක සක්මන වශයෙන් හෝ එදිනදා ජීවිතේ අපි එහෙම යනකොට හොඳට බැලුවොත් කයට හිත යොදලා ගිරුවොත් යන්නේ නිවනට. ඒක දන්නේ නැතුව කෝච්චියට දුවන වගේ දුවන්න ගියොත් යන්නේ අපායට. ඉතින් ඒ නිසා භාවනා කරපො කෙනා දන්නවා අඩු ගානේ දවසට එක පියවරක් තියාගන්න දැන දැක එතෙන් පියවර දෙක තුනක් තියාගන්න. එතකොට ඒක මල් මාලයට මල් ලැබුණා වගේ පින් පැත්තට වැටෙනවා. අපිව දන්නේ නැතුව මේ එහෙ දුවනවා මෙහෙ දුවනවා බල්ලන්ට හැතැම්ම නැහැ වගේ එදාට ඔන්න කකුල උලුක් වෙච්ච දවසට හෝ කොලෙස්ටරෝල් මේ කකුලේ දණිය ගිය දවසට ඔන්න තේරෙනවා මෙච්චර කල් නම් ඇවිත් දැන් නම් ඉතින් වැඩේ ඉවරයි කියලා. එදාට භාවනා කරන්න ගියට හරියන්නේ නැහැ. ඒක නිසා ටික ওই විදිහට කරගෙන යන්න. එතකොට තමයි තේරෙයි මේ කකුලක් කුසල කකුලක් තියන්න මිනිස්සයා අඩු ගානේ අවුරුදු ලක්ෂ කෝටි 20ක් මහන්සි වෙලාලු මේක ඉගෙනගෙන තියෙන පරිණාමයේදී. අපිට කකුලක් තියෙනව දන්නෙත් නැහැ. සර්වඥාන් වහන්සේ විතරමයි භාවනා ක්‍රමයක් විදිහට සක්මන් භාවනාව උගන්ලා තියෙන. කිසිම පොතක නැහැ වෙන. අද ලංකාවේ කිසිම තැනක් කරන්නේත් නැහැ. ඒකේ විශිෂ්ටම තැන තමයි නිසන් වනේ කියන්නේ හැම තැනම සක්මන් මළු. මෙහෙන් තමයි මුළු ලෝකෙටම ඕක දුන්නේ අපි. ඒක නිසා සක්මණෙන් භාවනා යනවනම් ගොඩක් දුර යනවා. අල්ලනවා එකත් අල්ලනවා. ඉතින් ඒතකොට බලන්නේ මස් පිඩුව අස්ථි පංජර කන නාසයේ දිව අතර පුදුම සංවේදීතාවයකින් තමයි මිනිස්සෙක් අඩියක් කුසල අඩියක් තියන්නේ. ඒක දන්නේ නැහැ අපිට මොකද අනුන්ගේ වැඩ ලුක් වෙලා. ඒක නිසා සක්මන් කරනකොට නිවනටයි යන්නේ කියලා හිතාගෙන දවසකට මං කියන්නේ විනාඩි 10ක් 15ක් කරලා බලන්න. ඒ දැනට තියෙන බෝන වෙන ලෙඩ බර ගාණක් තියෙන මේ දවස්වල මානවයට හැදිච්ච සියලුමට දෙයට උත්තරේ සක්මන. කොලෙස්ටරෝල් ආවත්, heart attack ආවත්, diabetes ආවත් මොන දෙයටත් කියන්නේ එකම දෙයයි ඇවිදින්න කියලා. ඉතින් කොළඹ ඇත්තට මේ දවස්වල පහුගිය දවස්වල මේ සක්මන් මළු හදලා දුන්නා. මීයක්කෝ ඇවිදින්නේ කික් සපත්තු දාගෙන. ලාඩම් ගහන්න නැතුව යන්න බෑ මුන්ට.
ඒත් කමක් නැහැ. ඉතින් අර ඇවිදින එක හොඳයි. නම සරුවචනසේ අවුරුදු 45ක් ජීවිතේ පළොවට ගත කරලා තිනවා කවදාකවත් සපත්තු දාලා නැහැ. සපත්තු දාන්න අහනකොටත් කිව්වා අවන්ති දේශේ හැර ඉන්දියාවේ මධ්‍යම දේශේ මේ ಜಾති සපත්තු දාන්න එපා. මොකද ඒකෙන් සම්පූර්ණ ලෙඩ වෙනවා මිනිස්සයා. පයින් ඇවිදිල්ලෙන් තමයි මේ පණ තියෙන්නේ. ඒ නිසා මේක හොඳ ආරම්භයක්. උදේට සක්මන් කරනකොට කීයක් මස් පිඩු කීයක් ඇට වැඩ කරනවද කියලා බලන්න. එතකොට තේරෙයි අපේ ලොකු සාංශ කිව්වේ පයින් පොළවේ ඇවිදින එක ආශ්චර්යයක්. උඩින් යන එකවත් බොරු කකුල් දාලා ඇවිදින එක නෙමෙයි වැඩේ. වෙනකොට සතියෙන් ඇවිදින්න මම හිතනවා තවතුරුතුරු ලියන්න පුළුවන් වේද කියලා දවසකින් දෙකකින් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 7 වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා සක්මන් කරන විට දැනෙන අත්දැකීම් පළමුව ප්‍රකාශ කරමි. දැන් මා මෙතන කියා කයට සිත ගත්ෙමි. සක්මන් කරන විට සිත පිට යන බව දන්නවා. නමුත් ආපසු යටිපතුලට සිත ආ බවක් දන්නවා. යටිපතුලට ගොරෝසු බවත් කටු ඇනෙන බවක් දැනුණා. කකුලක් ඔසවන විට අනෙක් කකුලට පමණක් බර එන බවක් දැනෙනවා. මේ ආකාරයෙන් සක්මන් කරන විට නිශ්චල චංචල ගති සියල්ල දැනෙනවා. පැය භාගයක් පමණ සක්මන් කරනකොට නිදිමත ගතිය වැටෙන්න යන ගතිය ආ විගස මා පර්යංකයට ගියා. පර්යංකය හොඳට පට්ටල් ගැහිලා වාඩි වුණා. දැන් මා මෙතන කියා සුළු වේලාවකින් කයට සිත ගත්තා. මාගේ මූලික කමටහන පිම්බීම හැකිලීමයි. මුලදී සිතවිලි ආවත් ඒ සමගින් පිම්බීම හැකිලීම බලමි. විනාඩි 20ක් විතර යන විට ටික ටික කය නොදැනී යන ආකාරය දැනේ. ටික වේලාවකින් කය නොදැනී ඇඟ සැහැල්ලු වේ. අවට පොඩි ශබ්ද ඇසේ. පිම්බීම හැකිලීම බැලුවද නොපෙනේ. මේ ආකාරයෙන් ටික වේලාවක් ගිය පසු කය ඇතුලේ වැනෙන ගතියක් දැනේ. ටිකකින් නතර වෙනවා. ආපසු වැනෙනවා. දැන් කයත් තද ගලක් වගේ දිගටම මේ ආකාරයට ඇති වෙනවා නැති වෙනවා බව වැටහි. කාලය විනාඩි 20යි. වැරදි ඇතොත් සමා වෙන්න. දිනපතා භාවනා කරන විට ඔය ආකාරයට සිත සැහැල්ලු වේ. මේ අවස්ථාවේ මා කුමක් කළ යුතුද? ඔය සැහැල්ලු වෙනවා නම් බරක් හරි දාගන්න එකයි තියෙන්නේ. ගලක් හරි ඔළුවේ දාගත්තා නම් හරි. මොකද සැහැල්ලු වෙන එක හරි උණක්. බර තියෙනවා නම් අන්න හරි මැෂින් එක දුවන්න බර තියෙනවා. අල්ලපු ගෙදර මිනිහක් තියෙනවා. මේ පැත්තෙන් කොරෝනා තියෙනවා. මේ පැත්තෙන් ඩොලර් එක නැගලා තියෙනවා. ඔන්න එතකොට ඇති වෙන්න බර තියෙනවා. බර හැල්ලු කරපු ගමන් මොකද්දෝ වගේ උණක් එනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි මේ වගේ හොඳට යනවනම් විනාඩි 20න් නතර කරන්න එපා. මේ අපි මේ කාලතරණ පැයක් දීලා තියෙනවා ඒක උත්සාහ කරන්න. වැදගත් කරුණු 3ක් ලියවිලා තියෙනවා මුලින් මම මත කරන්න ගියේ හිත පිට ගිහිලා නැවත කකුලට එනකොට සක්මනේදී වම් පාදයේ පතුලට ආවා. එතකොට වැලි ඇනෙනවා දැනුණා කිව්වට පස්සේ ආය අහන්න ප්‍රශ්නයක් නැහැ. හොඳටම දන්නවා පිට ගියේ හිත ආපු බවට ලකුණු කියලා තියෙනවා. අන්න ඒක ලියන්න දන්නවා නම් අපේ මේ වැඩමුළුව සාර්ථකයි. ඒකයි මම අර පළවෙනි ලියුමේ ඉඳලා මේක මතක් කරේ. ඉඳගෙන ඉන්නකොටත් මම මේ පట్టලෝ දැන් වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඔච්චරයි මුළු බුද්ධ ශාසනයෙම ඔච්චරයි. ඒකත් කරදරයක් කරගන්න ඕනේ ඉඳගෙනවත් ඉන්න බැරි නම් ඉතින් මං හිතන්නේ වෙන දේවල් කරලා ශාසනය අවබෝධ කරගන්න පුළුවන් මේ කියලා. ඒ නිසා ඒකට සෑහෙන හොඳ රචනයක් කියලා තියෙනවා මේක. සක්මනට හොඳ විස්තරයක් තියෙනවා. පරියන්කේ අර විනාඩි 20ක් වෙච්ච එක තමයි මගේ හිතට වැදුනේ. ඇයි එනම් මේ තෝල්කම් කියව ආයතනය කියව පට්ට ගහනවා අල්ලලා. අර හිතියේ නැත්තම් හැම නඩුකාරය මමත් අප්සෙට් වෙනවා. නඩුකාරයත් අමාරු වෙනවා. පැයකුත් විනාඩි 20ක් කියපේක විනාඩි 20ට කපු එක හරිම කැතයි. උද්දේනි. සමහරවිට පැහැදිලි නෑ. මොකද පැය කියන එක පැහැදිලි නැද්ද නැත්තම් පැය විනාඩි 20ක් කියන එක එහෙම ලියවිලා නැද්ද? තියනවා ස්වාමීන් වහන්සේ පැය කියලා දාලා ඉරක් ඇඳලා ආයෙ විනාඩි 20 දාලා තියෙන්නේ. ඒකත් එක්ක පැහැදිලි නෑ පැයද විනාඩි 20ද කියලා. දැන් වෙච්ච හානියට කවුද ගෙවන්නේ දැන්? දැන් බලපන් උසාවියේ විනාඩි කීයක් ආ ගියාද කියලා. ඒක පැහැදිලි නෑ කියලා නම් පැහැදිලි නෑ කියලා කියන්න ඕනේ. දැන් එතන මේ ලේ පිට මෙතන මේ ඉන්නවා ලියපු මනුස්සයා. කිව්වොත් බොරුවක්. ඉතින් ඒක තමයි මට ඉස්සල්ලාම වැදෙන්නේ මේ තන සක්මනක් හරි ගියා නම් පරියන්ක විනාඩි 20න් ඉවර වෙන්නේ නැහැ. ඒක ලස්සනට යනවා. ඒ පරියන්කේදී සක්මනේදී හරි ඒ පරියන්කේ සක්මන සියුම් වේගන සතිය වැඩෙනකොට තමයි නිදිමත ගතියයි වෙන්න ගතියයි එන්නේ. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් කමඨාන් සුද්ධ කිරීමේදී ඊටාම වැදගත් සුබ ලකුණක්. කමඨාන් සුද්ධ වෙච්ච නැති එක්කනට යකා ගැහුවා වගේ බයට කාරණාවක්.
ඉතින් ඒක මේ භාවනා ක්‍රමයේ යන්දී දැන් අවුරුදු 40ක් 50ක් එක දිගටම තිබුණ ප්‍රශ්නයක්. භාවනා වැඩෙනකොට කැඩෙනවයි කියලා හිතා ගන්නවා. කමඨාන සුද්ධුනේ නැත්තයි ඉතින් හැමදාම එතෙන්දි භාවනාව නතර කරනවා. ඉතින් ඒ නිසා නිදිමත ගතියක් එනකොට වැනෙන ගතියක් එනකොට හොඳට දැනගන්න මෙතෙන්දී ඔය සාමාන්‍ය සතියෙන් සාමාන්‍ය සද්ධාවෙන් සාමාන්‍ය වීර්යෙන් බෑ. මේකටම ලැහැත් වෙලා හොඳට බලන්න ඔය වෙනකොට පිම්බීම හැකිලිම නොපෙනී ගිහිල්ලා ආනාපානෙ නොදැනී ගිහිල්ලා මෙයා බය වෙලත් නැහැ පිම්බීම හැකිලිම නැති වුණාට. ඒ තියේදී වෙන තැනකට යන්න හදන්නේ භාවනාව. නැත්තම් භාවනා ලෝකේ රූපේ ගෙවිලා රූප සංඥාවට හිත යන්න හදන්නේ. ඉතින්දි ටිකක් අන්දමන්ද ගතියක් තියෙනවා. තෝන්තු වෙන ගතියක් තියෙනවා. වක්කාර ගතියක් තියෙනවා. අපත්‍ය ලක්ෂණ පෙන්වනවා. ඒක දැනගෙන ගියොත් එච්චර මහා ලොකු දෙයක්වත් නැහැ. ඒකට කියනවා කමඨාන් සුද්ධ කරනවා. ඒ කියන්නේ මේ වගේ පච කියන ලියන නෙවෙයි පච කියන තෝල්කෙක් එක ගියාම ඉතින් වැඩේ ජෝම් බාස් යනවා. අපි යනවා ඊගාවෙකට. 8 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. මම වසර 3ක පමණ කාලයක සිට හැකියවරින් මෙම වැඩසටහන් වලට සහභාගී වෙමින් භාවනාව පුරුදු කරමි. සක්මන් භාවනාව. වැලිමලුවේ සක්මන් තීරුවක් තෝරාගෙන පළමුව වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කළමි. පසුව ඉබේම වාගේ යටිපතුලේ ස්පර්ශයට සිත තබාගෙන සක්මන් කළමි. යටිපතුල පොළවේ ස්පර්ශ වන ආකාරයත් ඒ අනුව පයට සීතල සහ වැලිවල තදවන ආකාරය ආදිය හොඳින් බලමින් සක්මන් කළමි. සක්මනේදී මාගේ වේගයට අනුව එක් යටිපතුලක් දෙස හොඳින් නිරීක්ෂණය කරන විට අනෙත් කකුල මග හැරෙන බවද දැනුනි. මෙලෙස නිරීක්ෂණය කරගෙන යන විට සිතේ කම්මැලි බවක් ඇතිවිය. පාදවල චලනයට පමණක් සිත යොමු වන බව තේරුණි. නිදිමත ස්වභාවයක්ද ඇතිවිය. එහෙත් යටිපතුලේ සිත තබාගෙන සක්මන් කළෙමි. නිදිමත නැතිවිය. සිතුවිලිද විටින් විට පැමිණියේය. බාධාවක් නොවුනි. විවිධ නිරීක්ෂණ ආදී අතරේ උවද සක්මන තුල සංසුම් බවක් අත්දුටුවෙමි. පර්යංක භාවනාව. ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වේ. විනාඩි 45ක් පමණ සක්මන් භාවනාවෙන් පසුව පර්යංක භාවනාවට ඉඳ ගතිමි. කය දෙස හොඳින් බලමින් සිත කයටගෙන ආවෙමි. නාසිකාග්‍රේට සිත යොමු විය. ආශ්වාස ප්‍රශ්වාස ඊතා සියුම්ව දැනුනි. සිත එය තුල තබා ගතිමි. එය තුනී වී ගොස් ඊතාමත් සියුම් පුළුන් රොදක් නාස කෙළවර දඟලනවා මෙන් දැනුනි. ක්‍රමයෙන් කිසිවක් අරමුණු නොවන බවක් දැනුනි. කයෙහිද දැනුනේ කයෙහිද දැනුනේ එක මත එක තබාගෙන සිටි අත්ලෙහි සිවුම් ස්පර්ශයක් පමණි. අවට ශබ්ද ඇසුනි. පසුව මට දැනුනේ යම් සිතුවිල්ලක් පැමිණ සිත එහි පැටලෙන ආකාරයයි. සිත එහි පැටලෙමින් සිටන අතර වාරයේම මට දැනුනේ මගේ හිස ගැස්සී යන බවකි. එවිට සිතුවිල්ල නැතුව නැවත හිත අරමුණක් නැති තැනට ආවේය. එසේ සිටන විට පෙර පරිදිම සිත සිතුවිල්ලකට යාම, හිස ගැස්සීම, නැවත හිස් තැනකට ඒම කීප වාරයක් සිදුවිනි. එලෙස හිස් තැනට පැමිණ අවට ශබ්ද ඇසෙන අවස්ථාවක පැයක පමණ වූ පර්යංකේ නිමා කර ඇස් සැරියෙමි. කයට ඊතා සැහැල්ලුවක් දැනුනි. මේ මාගේ පර්යංක භාවනාවේ අත්දැකීමය. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය කලින් අපි වාර්තාවක් කියුවා. ඒකේ මේ විවේක වෙනකොට හුස්ම නොදෙනිය යනකොට බය වෙලා හයියෙන් හුස්ම ගන්නවා. ඇඟට දාඩිය දානවා. කලබල වෙනවා. මේකේ නා ඒක පන්නලා මෙයා දන්නවා සියුම් වුණාට පස්සේ වෙන ලෝකයකට යනවායි කියලා. ඉතින් ගියාට පස්සේ අරමුණක් ආයෙ පේන්නේ නැහැ. පේන්න තියෙන අරමුණ ගෙවිලා. හැබැයි වරින් වර හිතවිල්ලක් ඇවිල්ලා වැටෙනවා. ආය විවේක ස්ථානට යනවා. ඉතින් ඒ දෙකේ ඉන්නකොට මේ ගුරුත්වාකර්ෂණයේ මිදිලා අජටවකාශයට ගිය යානයක් වගේ කිසිම ගුරුත්වාකර්ෂණයක් දැනෙන්නේ නැහැ. මේ ලෝකෙම තමයි. නමුත් කිසිම දෙයක පටලවිලක් නැහැ. ඊටත් වැඩිය සියුම්ම කිට්ටු කරලා තියෙනවා. සක්මන් කරගෙනනකොට සද්ද වේදනා හිතුවිලි ඇහෙනවා. ඒ සක්මනේ එන්නේ සියුම් වෙන බව තේරෙනවායි කියන. ගොඩක් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තිබුණාට වදින්නේ නැහැ. ඒතිෙදි තුසුමේ පියවර සක්මන් කරන එක බොහොම ලස්සනට සිද්ධ වෙනවා. ඒක මේ සරුවචනහන්සේ මේ කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප යන්නේකේ මේ මහා ගම් වතුරක වතුර එක්ක සරුවචනහන්සේ ඇවිදිනවලු. කිසිම වතුරෙන් තෙමෙන්නෙත් නැහැ. කකුල් දෙකේ දූවිලිලු. ඉතින් ඒ කාශ්‍යප ඇතුළු ඒ මේ කට්ටිය බෝට්ටු යන ගමන් දැක්කට මේ සරුවචනහන්සේ වතුරේ ඇවිදිනවා.
ඒ හරිය වතුරත් නැහැ ගෑවෙන්නෙත් නැහැ. ඉතින් කිව්වලු මේ සරුවච්චන් වහන්සේ ඔයකට නම් සරුවච්චන් වුණා හැබැයි මන් තරම් රහත් නැහැ. මේ 이르දි ප්‍රාතිහාරිය පානවයි කියලා. ඒ නිසා මේ ලෝකේ ඔක්කොම ප්‍රශ්න තියෙද්දි සක්මන් කරන්න සක්මන සියුම් වෙනවා. හැබැයි ඒක බලනකොට කලබල වෙන කෙනෙක් නම් ඒ කට්ටියට ලෝකේ ප්‍රශ්න ඔලුවට එනවා සක්මන අමතක වෙනවා. ඒ නිසා සක්මන ලෝකේ ප්‍රශ්න මොනවා තිබුණත් හිතවිලි තිබුණත් වේදනාවක් තිබුණත් ශබ්ද තිබුණත් සමන්ට තේරෙන්න පටන් අර ගන්න මේ සක්මනේ හේම සියුම් වෙගෙන යනවා. පරියංකේදී ඕක ඊට වැඩි ඉක්මනට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට කලබල වෙන එක තමයි පෘථජනකම කියලා කියන්නේ. කම්ඨාන සුද්ධිච්ච එකන කලබල වෙන්නේ නැහැ. ඊට පස්සේ යාර ප්‍රශ්න නැති අවුල් වියවුල් නැති ලෝකයකට යනවා. ආයේ යනවා. ඉතින් අපිට මේ අවුල් වියවුල් සහිත ලෝකයේ අපේ ප්‍රകൃතිය වෙලා තියෙනවා. අර වියවුල් නැති ලෝකයේ අපිට අලුත් වෙලා තියෙනවා. ඇත්තටම සරුවචන්නාංශයේ දේශනා කරන්නේ මනුස්සයාට උරුම මේ වියවුල් නැති ලෝකේ. ඒක අපිට දැන් අමුත්තක් වෙලා. අපි ඒ තරම් මේ ඉඳුරන් විසින් දෙන පච ඉඳුරන් විසින් දෙන මේ බොරු තොරතුරුට ලක් වෙලා ඉඳුරන්ඩ පහින්ද කඹුර ඉඳලා අර ලෝකේ දකින්නෙත් නැතුව මැරලා යනවා. ඒ මරණයයි තිරසනෙක්ගේ මරණය වෙනසක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කරදර නැති ලෝකෙට යන්න බැරුව මැරෙන මිනිස්සයා බුද්ධෝත්පාද කාලේ ලැබුණත්, manussත්ත්ව ප්‍රතිලාභය ලැබුණත්, ක්ෂණ සම්පත්තිය ලැබුණත්, පැවිද්ද ලැබුණත්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණත්, තද්ධර්මයේ ශ්‍රවණේ තිබුණත් මුර්ග මරණයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේක ඔය ඉඳලා හිටලා ලැබෙන දේ ප්‍රകൃතිය කරගන්න. නිතරම ඕන කෙනෙකුගේ ප්‍රශ්න තිබිච්චාවේ Taman විවේක වෙන්න ප්‍රවිෂ්ටයක් ලැබලා දෙන ප්‍රකාශයක් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. නාවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. පින්වත් ගරුතර ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේලාගේ මේ උතුම් වැඩපිළිවෙල වසර 3මාරක පමණ කාලයක සිට පුහුණු වන යෝගියෙක්මි. මම නිස්සරණ වනයේට පැමිණි දෙවන වතාවයි. පර්යංක භාවනාව. මම දැන් මෙතන ලෙස මෙනෙහි කරන විට මුළු සිරුරම දැනී නොදැනී යයි. තව දුරටත් කයටම හිත රඳවාගෙන සිටන විට නැවත නැවතත් කය දැනී නොදැනී යයි. බොහෝ විට මෙලෙස සිදුවී ඉක්මනින්ම මුළු කයම නොදැනෙන තත්වයටපත් වේ. කය පිළිබඳ කිසිදු සටහනක් නිමිත්තක් නැත. නමුත් වරින් වර දැනීම් පහළ වේ. ඒ කුමන ස්ථානයේද වැටහීමක් නැත. එසේ ඇතිවන දැනීම්ද නැති වී ගොස් හිස් බවක් දැනේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන පහසුවෙන් හිටගෙන ඉන්නවා ලෙස හිටගන්නා ඉරියව්වෙන් පටන්ගෙන මදක් කය මෙනෙහි කර වම දකුණ වශයෙන් සක්මන් ආරම්භ කළෙමි. ලනු පැදුර තුල සක්මනේ වඩා ප්‍රකට දැනීමක් දැනුනි. රොබෝ කෙනෙක් මෙන් කය ඉදිරියට යන ආකාරය දුටිමි. වැලි මළුවේදී එක් පාදයක ස්පර්ශයේ සියුම් දැනීමක්, තද දැනීමක්, වේදනාකාරී දැනීමක් වශයෙන් එක පියවර තුල බොහෝ දැනීම් එක විට මතුවේ. පාද දෙකම පොළවේ පිහිටන විට මධ්‍යස්ථ දැනීමක් මතුවේ. එක පාදයකට පමණක් බර එන විට පමණක් ඉහත කී දැනීම් සියල්ල යටිපතුලේ තනින් තන ඇතිවන බව එකවර දැනේ. ආහාර ගැනීමේදී අනන බව, හපන බව, ගිලින බව වශයෙන් ක්‍රියාවක් ආකාරයට පෙනේ. ඒ පිළිබඳ සිතුවිලි එවිට නැත. වරින් වර සිතුවිලි පහළ වුණද නැවත ඉබේටම ඉහත ක්‍රියාවට හිත වැටේ. ඒ තුල කිසිදු වෙහෙසක් හෝ පීඩාවක් නැත. අනෙක් සෑම අවස්ථාවකදීම හැකිතාත් සතිය පිහිටුවමි. එපමණයි ස්වාමීන් වහන්සේ. මේකේ වැදගත්ම දේ තියෙන්නේ අර හුස්ම තියුම් වෙලා නොදැන්න මට්ටමට ගියාට පස්සේ ඇඟේ එහෙමෙන් කම්පන චංචල ශබ්ද ඇහෙන විව දැනෙනවා. හැබැයි ඒකේ මේ කොතනින්ද එන්නේ කියලා කියන්න බෑ. ඒකට හේතුව දැන් අපි ජීවත් වෙනකොට මේක මගේ කය මේක මගේ කය නෙවෙයි කියලා සීමාවක් තියෙනවානේ. මම සහ මම නෙවෙයි කියලා. ওই සීමාව තමයි සියලුම කෙලෙස් තියෙන්නේ. භාවනා කරනකොට සීමාවක් නැති වෙලා යනවා. කයක් තියෙනවා ඒක හැඩයක් නැහැ. ඒකට සීමාවකුත් නැහැ. ඉතින් ඒකට කයට ආස කරන එක න ජීවිතයට ආස කරන එක න ඒක පේන්නේ මරණේ වාගේ. ඒකයි ආනපන ගෙවෙනකොට බය වෙන්නේ. කය නොදෙනී යනකොට බය වෙන්නේ. කය නොදෙනී යමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. කය සහ කය නොවේ. මම සහ මම නොවේ කියන සීමාව නැති වෙනවා. ඒකට ගොඩාක් වෙලා යන්නේ නැහැ. නිවන් දකින්න එක න දන්නව අනිවාර්යයෙන්ම නැති වුණාට පස්සේ තමයි නිවන තියෙන්නේ කියලා. එතකොට ආයෙත් වේදනාව එනවා, සද්ද ඇහෙනවා. එතකොට මේ කයේ බව තේරෙනවා. හැබැයි කොතනද කියලා කියාගන්න බෑ. ඒක භයානක දෙයක්. ස්කිසොෆ්‍රීනියා හරි බයිපෝලර් ඩිසීස් තියෙන කෙනාට හරි භයානකයි ඒක. එයාට පේන්නේ මට පාලනය කරන්න බැරි නම් පිස්සු ඇදලායි කියලා. ඇත්තටම පිස්සු තමයි.
නමුත් භාවනා කරන එක දන්න මේ කයේ ඉන්න ගමම කයෙන් ඈතට යන්න පුළුවන්. නැත්තම් කයේ සීමාව ඉක්මවන්න පුළුවන්. ඒ සීමා මරියාදාවල් තමයි ජීවිතය කියන්නේ. අපි හදාගත්ත අපේ ඉඩමේ සීමාව, ඇඟේ සීමාව, ඕව හදාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් සරුවඥාන් වහන්සේට සීමාවල් නැහැ. ඒකට යන්න ලේසි. අපිට තියෙන බය තමයි නිවන් දකින්න තියෙන ප්‍රධානම බාධාව. ඊට පස්සේ මේක ඇවිදිනකොටත් ගොඩක් තොරතුරු එනවා. ඒ කවදාකවත් ඒ තොරතුරු දෙයක් හැප්පෙන්නේ නැහැ. ඒ තොරතුරු එකිනෙකාට බාධා කරගන්නේ නැහැ. ඒ ඔක්කොම දැනගෙන ඇවිදින බව දැනගන්න පුළුවන්. අපි මනසේ තියෙන ඒ හැකියාවල් එකක්වත් වැඩ වෙන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. එයා ළඟ වැඩ කරන්නේ අර පුංචි කොටසක් හැමදාම වැඩ ගන්නකොට විතරයි. ඒක නිකන් ගෙයි ගෙම්බෙක් වගේ ඉන්නවා. භාවනා කරන්න ගත්තාම මේක තමන් සහ අනු ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒක වෙනකොට රූපේ සංඥාවක් බවට පත් වෙනවා. ඒක වෙන්න දෙන්න බයයි. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ කායර සහ ජීවිතේ තියෙන ආසාව නිසා. ඒ නිසා ඉඳ ගන්නකොට බුදුන්ට ධර්මයට සංඝයාට ජීවිතේ පූජා කරලා කාය ජීවිත දෙකේ নিরপেক্ষ භාවයක් පිටව ගන්න කියනවා. මගේ කායත් ජීවිතයත් බුද්ධ ධර්ම සංඝ ත්‍රිසරතේ පූජා වේවා කියලා අපේක්ෂාවකින් ගියොත් බය වෙනව නැති වෙනකොට. ඒ නැති ලෝකෙට ගියාට පස්සේ තමයි ඇත්තටම විපස්සනා සිද්ධ වෙන්නේ. ඉතින් මේ කෙනාට මේ පැත්තට යන්න බාධා වෙලා නැහැ. මම මේ කියවන්නේ ඊට කලින් වල ලියුපෙක්කනාට කට්ටියට මේ තරම් ඒක පිරිසුදුවක් තිබිලා නැහැ. මේ කියන එකනත් මිනිස්සෙක් ඔය දිව්‍ය ලෝකෙන් හරි නාග ලෝකෙන් හරි ආපු කෙනෙක් නෙවෙයි. නමුත් ඒ බය නැතිකම තමයි අවශ්‍ය කරන්නේ. ඒකමයි සද්ධාව කියන්නේ. ඉතින් අපි තව එකක් දෙයක් කියලා බලමු. කොහොමද අනික් කට්ටියගේ අපිට එකතු කරන දේවල්. 10 වෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ අවවාද දෙන සේක්වා. හුස්ම රැල්ලේ සිහිය පිහිටුවීමට මුල් අවදියේදී හුස්ම රැල්ල විස්තර දකිමින් සිහිය පිහිටුවෙමි. දැන් වාඩි වී ඊතා සුළු මොහොතකින් හුස්ම නොදැනී ගොස් ශරීරයේ පුරා කම්පන ගති දැනේ. හිරි ගතියද තනින් තන දැනේ. කම්පන ගතිය මුහුණේ තදින් දැනේ. සමහර විට දත් ඇඳි දෙක ගැටෙන තරම් තදින් කම්පන දැනේ. ටික වේලාවකින් කම්පන ගති නොදැනී යයි. හිස් බවක් ඇති වී නැවත කම්පන ඇතිවේ. ඉඳ හිට හුස්ම රැල්ල වැටේ. කලාතුරකින් හිස් සිතට අරමුණු එයි. ඒවාද දිකට නොපවතී. මෙලෙස වක්‍රාකාරව කම්පන හිස් බව හුස්ම රැල්ල දැනීම සිදුවේ. හිස් අවකාශයේ දැනීමේ කාලය අඩුය. නිදහසේ වාඩි වී සිටන විට වාහනයක යන විටද පෙරදීමෙන් කම්පන දැනේ. මෙම ගතිය ටික කලක් පවතී. පර්යංකය දියුණු කර ඉදිරියට යාමට අවවාද දෙන සේක්වා. තෙරුවන් සරණයි. වර ට්‍රැෆික් ජෑම් එක විශාල වාහන තුගයක් තියෙන තැනක ඉඳලා ඒක ඉවරුනාට පස්සේ අපිට අපේ ගමන කරගන්න පුළුවන්. පේන තෙක් ආහන එක වාහනයක් නෑ වගේ මේ හිතවිලියෙන් පිරිච්ච ලෝකයේ අරමුණකට දාලා ඒ අරමුණ සංඥාවක් බවටපත් වෙනකොට හිත පුදුම නිදහසකට එනවා. කොච්චර හිතවිලි ආවත් ඒව එකක්වත් රැඳෙන්නේ නැහැ. ඉතින් එතන ගියාට පස්සේ පේන්න පටන් ගන්නවා මිනිස්සුયો මේ හිතවිලි වලට කොච්චර ආදරේද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතා ඉන්නවා බුලත් අපයක් හපාපා ඉන්නවා වගේ. ඒකම තමයි මිනිස්සයා කියන්නේ. ඒ නිසා මේ බටහිර මානසික විද්‍යාව හදාරපු හඳුන්වා දීපු ඒ මිනිස්සයා කිව්වේ ergo cogito sum I think therefore I am. මම හිතන නිසා මම වෙමි. හිතිල්ල නතරච ගම මම නැහැ. ඒකට පුදුම බයයි. මේ හිත ඉන්න එකම තමයි පුරුද්ද. ඉතින් ඒ හිත ඉන්නකොට අනිවාර්යයෙන්ම අපායි. මේ හිතියත් අපායි, බියත් අපායි. ඒ තමයි අසහනය ආතතිය කියලා කියන්නේ. නමුත් ඒ හිතවිලි නැති එක එච්චර දුර්ලභ නැහැ. බුද්ධ ශාසනයක් තියෙන කාලේ. ප්‍රශ්න තියෙන එකට අගේ කරන්න අපි දන්නේ. අපි අනුන්ට කිඳිරි ගාලා, අනුන්ට කරදර කරලා, අනුන්ට කතා කර අනුන්ගේ අතුරු පෛරුපාසනකම් පවත්වමින් අනුන්ටත් හිතවිලි දෙමින් අනුන්ගෙන් හිතවිලි ගන්න ජීවිතය තමයි ගෘහ ජීවිතය කියන්නේ. ඒ නිසා ඒකෙන් අයින් වුණාට පස්සේ තේනවා වාහන නැති කරදරයක් නැති පාරේ ගමනක් යනවා වගේ යන්න පුළුවන්. ඉතින් ඒක හුරු වෙන්න කාලයක් පුරුදු කරන්න ඕනේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. කතාවෙන්මයි කෙලෙස් උපදින්නේ. ඒකෙන්මයි මේ හිතවිලි උපදින්නේ. ඒ දවසට පැය කීයක් කතා නොකර ඉන්නවා. කර්මාන්ත කරන එකත් මේ අනුන් අවශ්‍ය ගන්න වැඩ කරන්න එපා. බඩ රස්සාව කරගෙන සරල ජීවන රටාවකට යන්න. ඊට පස්සේ ආජීවය හදාගන්න මේ පිස්සු කෙලින කට්ටියකින් අයින් වෙන්න. අසේවනාච බාලාණ. මේ ගේට්ටුවෙන් එළියට ගිය ගමන්
අපායමයි. අපායමයි වැඩිම කක්ක කරගෙන කක්ක ගාගෙන ඉන්න ජීවිතයක් තියෙන. ඉතින් අර විවේක වෙනකොට කාය විවේක, චිත්ත විවේක, මේ වචී විවේක එනකොට හිතත් වගේ විවේක වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට තියෙන බය නැති කරන මම මේ කතා කරන්නේ. ඉතින් ඒකට නිසා බුදුජාණන් වහන්සේට මුනි කියන නම පාවිච්චි කරනවා කතා කරන්නේ. ඒකෙන් තමයි අපි අනුග්‍රහ කරන්නේ අර හිත නිශ්චල වෙන්න. ඉතින් ඒක භයානකයි පිස්සන්ට. පිස්සියන්ට. කතා කර ඉන්න ඕන. ඉතින් ඒක නිසා බටහිරත් මේ ප්‍රශ්න තියෙනවා. ආශ්‍යාකරෙත් තියෙනවා. දියුණු වෙන්න හිතේ හිතවිලි වැඩි. ආර්ථික දියුණුව. ඒ නිසා දඹානේ වැදිනායක කියනවා මේ දියුණුව කියන වචනයටත් මම වෛර කරනවා කියලා. ඒකෙන් තමයි මේ සේරම ලේඩ අපිට එන්න පටන් අරගත්තේ. ඒ නිසා විවේක වෙන්න. ඒකට හුදේකලාව කියලා කියනවා. ඉතින් ඒක අමාරු නෑ මේ කට්ටිය මේ ලියමනෙන් පේන්න තියෙනවා. නමුත් මම මේ කතා කරන්නේ ඒක අගය කරන තැනට යන්න. ඒකයි මම කිව්වේ මේ පිට කතා කරන්න එපා. කතා කරුවොත් තව කෙනෙකුත් ඇවිස්සෙනවා. අන්නේ මේ ඇවිස්සෙන්නේ නැතුව අර තැම්පත් වෙන පැත්තට. හැබැයි මේක නෙවෙයි නිවන කියන්නේ. මේ නිවන් ලැබ ගමන යනකොට පහුකල යුතු හැතැම්ම කණුවක් තමයි ඒ හිතවිලි අඩු తত্ত্বය. ඒක ලබා ගන්න කරන එකක්. ඒ කියන්නේ උපේන එක. ඊට පස්සේ ඒක පවත්තන එක. ඒකටයි පැවිද්ද තියෙන්නේ. ඒකටයි අරණ්‍ය වාසී ජීවිතේ තියෙන්නේ. ඒකටයි රුක්ක මූලගත වෙන්නේ. ඒකටයි ශූන්‍යagaraට යන්නේ. ඒක මේ නගරේ ඉන්න කට්ටිය හිතන්නේ අපිට පිස්සු කියලා. පුළුවන් නම් ඇවිල්ලා කොළඹ ඇවිල්ලා භාවනා කරලා පෙන්නන්නකෝ කියලා කියනවා ඒගොල්ලෝ. යන්න වුණත් අපායට යනවා වගේ. යන්න වෙනවා. ගියත් අපායක් ඒක. ඊට වැඩි හොඳයි මේ විවේකී. ඒ නිසා මේක කරනවට වැඩි තාවට දේ තමයි ලියන එක. ඒ නිසා ඊට ඉස්සෙල්ලා ලියපු යත්තන්ඩත් ඒ වගේ විවේක අවස්ථාව හුවා දක්කලා උනන්දු කරලා ලියන කලාව පුරුදු වේවා කියලා අපි යනවා ඊගාවට. 11 වන ප්‍රශ්නය සහ අවසාන ලිඛිත ප්‍රශ්නය. තෙරුවන් සරණයි. පර්යංක භාවනාව. ආනාපාන සතිය වැඩුවෙමි. හුස්ම නොදැනී ඊතා සියුම් වී හිස් වූ අවකාශයකට පැමිණියෙමි. එහෙත් අවකාශයේ මා ඇත. ශබ්ද ඇසේ. කයෙහි මායිම් ඇති නමුත් දිශා හෝ අවට කිසි දෙයක් නොදැනේ. අරමුණු වල සිත නොබැඳී ඇති බවත් ඒවා පසු වී යන බවත් වැටහේ. කාලය පසු වේ. කයෙහි වේදනා අඩුවෙන් දැනීම නිසා පුදුමයටපත් උනේමි. සිත පිට ගොස් සිතුවිල්ලක රැඳී ආපසු පැමිණි පසුවද කයෙහි නිශ්චල බව හා අවකාශයේ හිස් බව නොවෙනස්ව දැනුනි. ස්වාමින්වහන්සේ අවවාද දෙනු මැනවි. හිත පිට ගියා ශ්‍රද්ධාවත් වේදනාවත් හිතේ නිස්සද්ද බවට මොකක්වත්ම වෙන්නේ නැහැ. ඔය නිකන් රත්යතුක ගහලා ගෙදර එන්න ගෙදර තැම්පත්ව තියෙනවා. හිතා ගන්නවත් බෑ. අපි හිතන්නේ අපේ හිතේ තරම්ම කඩප්පුලි නොකෑමනා දහපතුර එකක් කියලා. එහෙම එකක් නැහැ. කාගෙත් හිත නිවන් දැකලා තියෙන්නේ. මනුස්ස හිතේ තරම් පිංවන්ත හිත. ඒක අර විවේකේ අඳුරන්නේ නැති වුණොත් අපිට හිත ගිහිල්ලා ආපු ගමන් අර හිතේ තැම්පත්කම බලන වෙනකොට පශ්චාත්තාවයක් කරනවා හිත පිට ගියයි කියලා. ඒ වෙනුවට ඇවිල්ලා බලන්න මොනවත් වෙලා නැහැ. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ භාවනාවේ ප්‍රතිඵල තේරුම් ගන්නවා කියන එක එච්චර ලේසි නෑ. ආර්ථික උපමාන වලින්, දේශපාලනික උපමාන වලින්, සමාජික උපමාන වලින් මේක තේරුම් ගන්න බෑ. ඒක අවශ්‍යන පැත්තනේ. මේකේ තැම්පත් වෙන පැත්තේ. ඒ නිසා ඒ විවේකයට එහෙම නැත්නම් විශ්‍රාමයට එහෙම නැත්නම් හුදේකලාවට අගය කරන ජීවිතයක් සහ අගය කරන පිරිසක් ඇසුරු කරන්න කියලා අපි යනවා ඊගාවකට. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසానයි. අපි යනවා Zoom එකට. සරණයි ස්වාමින් වහන්සේ. 27 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ අපිට ප්‍රශ්න කමඨහන් වාර්තා 5ක් ලැබිලා තිබෙනවා. පළවෙනි කමඨහන් වාර්තාව ඔඩියෝ ක්ලිප් එකක්. නෙතුල අවුරුදු 8යි. දෙවන් සරණයි ස්වාමින් වහන්සේ. දැන් මම මගේ සක්මන සහ පරයන්කේ රිෆ්ලෙක්ෂන් එක දැන් කියන්නම්. මම සක්මනින් ස්ටාර්ට් කරන්න. සක්මනේ මට ඉස්සෙල්ලා දැනෙන කොටස් තමයි ෆෝකස් වුනේ. ඒ දැනෙන කොටස් තමයි මගේ heel, ball toe, ඊට පස්සේ මගේ inside edge එක. මම ඒක එහෙම බලන් ඉන්නකොට මගේ attention එක දැනෙන්නේ නැති කොටස් වලට ගියා. ඒ දැනෙන්නේ නැති කොටස් තමයි arch එක, tip of the heel, tip of the ball. ඊට පස්සේ ball and toe එක tip of the toes. ඊට පස්සේ toe and ball එක අතර කැල. ඊට පස්සේ මට
outside edge එක ඊට පස්සේ left foot එක touch වෙනකොට right foot එක touch වෙන්න ඊට පස්සේ right foot එක touch වෙනකොට left foot එක touch වෙන්න ඊට පස්සේ මම ඒක එහෙම බලන් හිටියා ඊට පස්සේ මට thought එකක් ආවා ඊට පස්සේ මම ඒ thought එක දැනගෙන ආත්මගේ attention එක ආවා ඒ දැනෙන්නේ නැති කොටස් ඊට පස්සේ මම ඒ දැනෙන්නේ නැති කොටස් එහෙම බලන් හිටියා bell එක ring වෙනකන් අද මම 25 minutes walking out here. Then man Paryanki Bhavanaata yanna. Paryanki Bhavanaave mata isalla breath එක තමයි දැනුනේ. breath එක තමයි දැනුනේ. ඊට පස්සේ ඒ breath එකේ මට ඒ first few breaths මට normally මුළු breath එකම දැනෙනවා. හැබැයි ඒක මම බලන් ඉන්නකොට මට ඇත්තට notice වුණා ඒක ඒ වගේ දැනෙන්නේ නැහැ. ඒක ඇත්තට මේ චුට්ටක් හරි ඒ දැනෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ මම ඒක එහෙම බලන් ඉන්නකොට ඒක චුට්ට ඒකින් තමයි ඒක චුට්ට අඩු වෙන්නේ ඒ breath එක. ඊට ඒ වගේ යනකොට මුළු breath එකම ගියා. ඊට පස්සේ මගේ attention එක settleness එකට වගේ ගියා. ඊට පස්සේ settleness එක බලන් ඉන්නකොට මට bodily sensations දැනුණා. ඒ bodily sensations තමයි අර eyelid එක වගේ ඉන්නකොට ඒ eyeball එක දෙකම touch වෙනවා දැනෙනවා. ඊට පස්සේ also ඒ eyelashes මගේ skin එක සමහර වෙලාවට touch වෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක මේ සමහර වෙලාවට මගේ අත් දෙක touch වෙනවා අත් දෙක touch වෙනවා together ඊට පස්සේ කකුල touch වෙනවා ඊට පස්සේ අර පස්සයි cushion එක දෙකම touch වෙනකොට පොඩි pressure එකක් දෙනවා ඊට පස්සේ මම ඒක එහෙම බලන් ඉන්නකොට මට boredom එකක් ආවා ඊට පස්සේ boredom feeling එකක් ආවා ඊට පස්සේ මම ඒ boredom feeling එක එහෙම බලන් හිටියා ඊට පස්සේ මේ ඒ boredom feeling එක බලන් ඉන්නකොට ඒ art settleness ඒ boredom එක ගියාට පස්සේ art settleness එකට ආවා ඊට පස්සේ ඒ settleness එකකින් art boredom එකකට ආවා ඊට පස්සේ boredom එකේ thoughts එන්න පටන් ගන්නවා නවත්තන්න ඊට පස්සේ also මට after pain දෙනවා like නවත්තන්න හිතලා ඊට පස්සේ ඒක මම එහෙම බලන් හිටියා ඊට පස්සේ ඒ boredom එක ගියා ඊට පස්සේ art settleness එකට ආවා ඊට පස්සේ art settleness එකකින් ඉඳලා ආවා මේ boredom එකට ඊට පස්සේ boredom එකේ මට මధుරව කනාගේ දැනුණා ඊට පස්සේ අපි හිත කිව්වා ඔන්න නැවත මේ මధుරව ඉන්න ඒගොල්ලන් ඔක්කොම ඔයාගේ blood එක සක්වලා වැඩෙනා ඒ වගේ සිතුවිල්ලක් ආවා ඊට පස්සේ ඒ සිතුවිල්ල මම හිතුවා කොහොමද මధుරව මගේ ඔක්කොම මේ ලේබොන්නේ ඇඟේ ඊට පස්සේ මම ඒක ගණන් ගත්තේ නෑ ඊට පස්සේ මම ඒක එහෙම මගේ breath එක ඊට පස්සේ මම ආයෙත් ඒ boredom එක බලන් හිටියා ඊට පස්සේ boredom එක ගියා ඊට පස්සේ මේ වගේ repeat වුණා යාගේ ඊට පස්සේ 10th repeat වගේ cycle එක repeat වුණාට පස්සේ 10th මට අමාරු වෙන්න පටන් ගත්තා ඊට පස්සේ මම ඒක එහෙම බැලුවේ නෑ ඊට පස්සේ මම ඒක එහෙම බලන් හිටියා 15th cycle එක වෙනකන් ඊට පස්සේ මේ 15th cycle එකෙන් මගේ nothing වගේ එකකට ගියා හැබැයි nothing එකේ 10th repeat එකේ වගේ 10th repeat වුණ time එකේ වගේ pains ඊට පස්සේ boredom එක ආවා හැබැයි මට එච්චර මට ඒ වගේ calm වුණා ඒ boredom එක kind of බලන් ඉන්නකොට ඊට පස්සේ මට සමහර වෙලාවට thoughts වලට ආවා හැබැයි මම ඒක ගණන් ගත්තේ නෑ මම ආයෙත් මගේ ඒ nothing එකට අරන් ආවා ඊට පස්සේ මම ඒ nothing එකේ ඊට පස්සේ ඒ boredom එක ගියා ඊට පස්සේ මම ඒ nothing එක
calmly මං බලන් හිටියා තව 10-15 minutes විතර. ඊට පස්සේ මට හිරියාව. ඊට පස්සේ මට ගොඩක් අමාරු වුණා ඉන්න. ඊට පස්සේ මං චුට්ටක් ඇස්සරියා. ඊට පස්සේ මං ආයෙත් ටක් ගාලා වහගත්තා. ඊට පස්සේ වහගත්තට පස්සේ මං ආයෙත් මට ඉන්න බැරි වුණා. ඒ නිසා මං හිරි නිසා ඊට පස්සේ මට ඇස්සල්ල නගත්තුවා මගේ සිටින් ප්‍රැක්ටිස් එක. අද මං 43 minutes සිටින් එක කරා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔය නෙතුල කියලා කියපු නිසා හිතා ගන්න පුළුවන් රෙකෝඩින් එක හොඳට නැහැ නෙතුල. තාත්තට කියන්න හොඳට වොයිස් කට් එක හරියට හදලා දෙන්නයි කියලා. ඉතින් එතකොට සක්මන් කරනකොට බිම නොඅදින කොටස් අවබෝධ කරන එක ඔයා දන්න කාරණාව. ඒක හොඳට ලියවිලා තියෙනවා. භාවනා කරනකොට ඉඳගෙන ඒන කම්මැලිකම මේ බෝඩම් එක හොඳට ඇසුරු කරලා තියෙනවා. නිදිමත කම්මැලිකම ආවටම නතර කරන්නේ නැතුව මේක තමයි කම්මැලිකම බෝඩම් කියලා ඒකත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් තව ටිකක් ඉස්සරහට යනකොට ඕක නිතර එයි. නමුත් ඒගොඩට යන්න පුළුවන්. කම්මැලි වුණා කියලා නැගිටලා යන්න ඕන වෙන්නේ නැහැ. එතකොට එහා පැත්තේ තියෙනවා හුඟක් අවදි මනසක්. කම්මැලිකම එහා පැත්තේ ලොකු අවදි මනසක් තියෙනවා. ඉතින් ඒකට ආවට පස්සේ හිතෙනවා සමහරට ආයෙ ඊට පස්සේ නිින්ද යන එකක් නැක්වි කියලා. ඒ තරම් සම්පූර්ණ මනස අවදි වෙනවා. ඉතින් ඒ නිසා පොඩි කොල්ලෙක් මේ මට්ටමේ වුව දැනගත්තට පස්සේ ඉතින් වැඩිමහල් වයසට යනකොට කොච්චරක් ඒකේ ආනිසංස ලැබෙයිද කියලා මට ඇත්තටම ඊර්ෂියක් හිතෙනවා. අපි අවුරුදු 8 වෙනකොට අපිට මොනවත්ක්වත්ම තිබුණේ නැහනේ. අවුරුදු 8 ළමයකට සක්මන පිළිබඳ මෙච්චර විස්තර සහ අරමුණේ විස්තර සහ කම්මැලිකමේ විස්තර මෙච්චර තියෙනවා නම් ඒ වගේ මේක ප්‍රකාශ කරන්න පුළුවන් ගතියක් තියෙනවා නම් මම හිතනවා ඉස්සරහා අපේ හොඳයි අනාගතේ හොඳයි කියලා. මම හිතන්නේ චන්ද්‍රරත්න ආමඳුරෝ පහුගිය ටිකේම ඒ සිඩ්නි නගරේ ඉන්න අයට එහෙම වැඩසටහන මෙහෙවුවා. ඒක වැඩි හිටියන්ද නමුත් මේ දරුවා ඒ ගණන් ගන්න නැතුව ඇති දෙමාපියෝ. ඒ නිසා මයි ළඟට එනවා. ඒ නිසා ඔయిత වැඩි පිළිසිතුවට කතා කරන්න ඕනේ මේ කවුද නෙතුල. පුළුවන් නම් ආයෙසරයක් ඕක දාලා වීඩියෝ එකක් හදලා එවමු අපිට. ටිකට ওই විදිහට කරගෙන යන්න තෙරුවන් සරණයි. අපි යනවා ඊගාව සූම් ප්‍රශ්නෙට. දෙවන කමඨහන් වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතියෙන් පරයන්කයට වාඩි වෙනවා. සිත හිස් අවකාශයට යනවා. අවකාශය සැමට පොදුයි. ભેද කිසිවක් නැහැ. නිදහසේ ඕනතරම් දුර යා හැකියි. ඒත් එක තැනමයි. යන කෙනෙක් යන තැනක් නැහැ. දිවා රාත්‍රී අතීත වර්තමාන ලෙස කාල ભેදයක් නැහැ. කිසියම් දැනුම් සම්භාරයක් ඇති තැනක් නෙවේ. හිස් වූ නිදහසක් පවතින්නේ. හේතුඵල ධමයක් නැහැ. අනිත්‍ය බවක් දකින්නත් නැහැ. අවකාශයේ පවතින ස්වභාවයක් විතරයි. හිස් අවකාශයේ කෙරෙන සක්මන ආත්මයක් නැති ක්‍රියාවක් විතරයි. අධ්‍යක්ීම් නැහැ. සිත නිදහසේ පවතිනවා. සිතට වඩා හිස් බව මූලික වෙලා. දෛනික වැඩ කටයුතු වලදී වුණත් අවකාශයට යන්න පුළුවන්. එයට තැනක් වේලාවක් නැහැ. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. සිත පිට යනවා නැවත අවකාශයට එනවා. එපමණයි ස්වාමින් වහන්සේ. ඔය ඒකට අර අවකාශයේ පිළිබඳ නුරුස්නා ගතියෙන් ලියපු රචනයක්. ඒකේ මොකක්වත් නැහැ. එතකොට මේ කියලා ඒක අර අභාව ප්‍රඥප්තිය ගැන තමයි රචනයේ තියෙන්නේ. නමුත් අභාව ප්‍රඥප්තිය ගැන දුර්මුඛ වෙලා ලියපු රචනයක්. ඒ වෙනකොට භාව ප්‍රඥප්තිය තමයි කරන දන්නවා මමයා ඉන්නවා ඔක්කොම තියෙනවා. ඒ වයිත් සම්පූර්ණ ඉන්ද්‍රියබද්ධ ඥානෙ. මේකේ ඉන්ද්‍රියබද්ධ ඥානෙන් යන්න පුළුවන්කම ලොකු දෙයක්. නමුත් ගියාට පස්සේ අගේ කරලත් නැහැ කියන්න බෑ. රචනයේ 60ක් විතර ලියලා තියෙන එක ගැනමයි. හැබැයි ඒක පිළිබඳව දුර්මුඛ වචනේ ලියලා තියෙනවා. ඉතින් සරුවචනාංශයේ දේශනා කරන්නේ මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමං වේති චක්ක ඡායාව අනපායනි. මේ දකින්නදී සුබ පැත්තෙන් බලන්න ප්‍රසන්න මනසෙන් බලන්න. එතකොට ජීවිතේ මුළු ජීවිතේම සැපයි. මේක අප්‍රසන්න මනසෙන් බැලුවොත් මුළු ජීවිතේම දුකයි. එනිසා මේක ගියා මේක අත්දැක්කා කියන එක ලොකු දෙයක් තමයි. නමුත් ඒකට ප්‍රසන්න මනසෙන් ඉන්න පුළුවන් වෙන්නේ ඒ පෘථග්ජනතාවයේ ඉක්මවපු කෙනෙකුට විතරයි. අනිත ඔක්කොම ඒක දිහා බලන්නෙත් අර මේ පදුට්ඨ මනසෙන්. මේකට එහෙමනම් කියන්නම් බෑ. මේ රචනයේ එහෙම එකක් නැහැ. නමුත් මේක මේට වැඩිය සුන්දර වචන යොදලා ප්‍රසන්න මනසෙන් ලියන්න පුරුදු කරන්න. එතකොට ඒකෙන්ම තමන්ගේ ජීවිතේ අරුණලු නගිනවා. අපි යනවා ඊගාවෙකට.
තුන්වන කමඨහන් වාර්තාව. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන සහ පර්යංකය. සතිමත් වම දකුණ ලෙස ගමන් ආරම්භුවෙමි. පාදයන් පොළොව මත පතිත වන අවස්ථාවක් ගැන දැනුවත්ය. වරකට තද සහ ලිහිල් ස්වභාවයේද යටිපතුලේ විවිධ තැන්වල විවිධ දැනීම් සමග යනවා. පහසු ස්වභාවයක් වැටහි. එක අංශයක් ගත් විට කොතරම් දැනීම් ප්‍රමාණයක් පවතිනවාද යන්න වැටහි. සිරුර හරියට යන්ත්‍රයක් වගේ. යටිපතුලේ ස්වභාවය නොව උඩට දැනින්නේ. වලලු කරෙන් උඩ වෙනත් ස්වභාවයක්. සෙමෙන් ඇතුළත විවිධ චලනයන්ය, පෙරලීම්ය. පර්යංකය තුලදී යටිපතුල් වලට දැනුණු තෙරපී මත දැනෙන සංවේදනා දැනේ. එතන සිට හුස්මට හිත යනවා. බාහිර පරිසරයේ තිබෙන වායු ධාරාවන් නාස්පුඩු තුලින් ඇතුල් වෙනවා. සිත කලබල හෝ නොසන්සුන් වී ඇතනම් දැනෙන දේ ගොරෝසුය. කෙමෙන් සංසුන් වූ විට සියුම්ය. පෙනහළු හුස්මෙන් පිරී පවතිනවා. නික්ම යනවා. නින්දට වැටුණා. අවදි වූයේ හුස්ම ගැනීමකටය. එතෙන් පටන් නැවත හුස්ම ඉහළ පහළ යෙදීම නොනැවතී සිදු වෙනවා. සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ විවිධ ස්ථාන අනුව පවතින ක්‍රියාවලියකි. දැනීම් නම් වූ ස්වභාවය දැනෙන්නේ විඥාණයටද නැත්නම් මේ විඥාණයද යන්න පහදා දෙන්න. වෙනත් සිතුවිලි එනවා යනවා. ඒවත් පවතිනවා. පීඩාවක් නැහැ. මුළු දවසක්ම හැකිනම් කයට සිත යොදා නිරීක්ෂණය කළ හැකි අතර වෙනස් අත්දැකීම් සමූහයක් රැස් කරගත හැක. හදිසි වැඩකදී ඒ ඉක්මනින් ඊළඟ අරමුණු කරා ඇදී යන හැටි ඒ සමගම කතා කරන විට දැනෙන දැනීම් සමූහයක් නිරීක්ෂණය වුණා. සතිමත් වීමෙන් ලැබූ දේ නම් කය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිග්මවීමය. එම නිසා අප පවසන්නේ කිසිම අරමුණක් නොමැතිව සිතක් පහළ නොවන බවත් කලබල වේලාවකදී එය පහසුවෙන් දැනගත නොහැකි බවත් වැටහේ. උපදෙස් දෙනමෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. ඉතින් මේ විදිහට කය තැම්පත් වෙන පැත්ත තමයි මෛත්‍රිය කියන්නේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකට වද දෙන එක තමයි කරන්නේ. උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි කියලා අපි එක එක දේවල් වල මේක අවශ්‍ය ගන්න. අවශ්‍ය කරලා බාහිර ලෝකෙට බයි. නිසා තැම්පත් සිටින් බැලුවොත් සරුවචනන්සේ වැඩ ඉනකොට ජේතවනාරාමේ තිබුණු තත්ත්වෙම තමයි අදත් තියෙන්නේ. අවිසි චිතෙන් බැලුවොත් අම්බෝ පේන තෙක්මානික හොඳක් නැහැ. ඔක්කොම විනාශ වෙලයි කියලා කියනවා. මොකක්වත් වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා Tamange හිත වෙනස් වෙච්චාම ඒක තේරෙනවා. ඉතින් ඊට පස්සෙත් ඒක අහනවා මොකද්ද විඥානය කියන්නේ අරකයි මේකයි කියලා මේ නිකන් දෙන හරකයි අං බලන්න හදනවා. ඒක නිසා කරුණාකරලා මේ විවේක වෙන පැත්තට යම් විදියකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් පුළුවන් තරම් ගන්න ඔච්චරයි මෛත්‍රිය කියන්නේ. මේ ලෝකයා මේ කෑකොස් සංගගා කරන මෛත්‍රිය මේ නයින් වෙනකොට ගැරන්ඩියෝ කැබිලිටි කාට් උස්සන්න වගේ වැඩක්. Tamanට මෛත්‍රී කරගන්න පුළුවන් තරම් විවේක වෙලා ලෝකයේ තියෙන විවේකයේ දිහා බලන්න ඒ සඳහා වැඩ කරගෙන යනකොට සෝභා ධර්මයක් නතු වෙනවා ධර්මයක් නතු වෙනවා අපෙන් වෙන්න තියෙන උපරිම ශාසන සේවාවත් සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ Tamanට මෛත්‍රී කරගන්න ඒ විවේක ස්ථානයේ අගය කරන වැඩි දියුණු කරන අනුග්‍රහ කරන ජීවන රටාවක් පුරුදු කරන්න කියලා අපි යනවා ඊගාවෙකට. හතරවන කමඨහන් වාර්තාව. ගෞරවයෙන් ස්වාමින් වහන්සේ වෙත සතිමත් බව ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු කරමින් සිටින්නේ පිට රටකය. ලංකාවේ ගෙදර ලොකු රෙපෙයාර් එකක් පටන් ගත්තා. මහත්තයා බොහෝ දේ සාකච්ඡා කරමින් මෙහි සිටන් උපදෙස් දෙනවා. වෙනදා නම් මා පුදුම නැටුමක් මේට නටමි. කෝල් කීයක් දෙනවාද? දැන් නම් වගේ වගක් නැත. පුරුදු පරිදි සක්මන් කළමි. පයේ නොවදින ස්ථාන ගැන අවධානය යොමු කළමි. එයත් සමග පයේ ගැටෙන තැන්ද බැලුවෙමි. ගැටෙන තැන්හි වේදනාවන් දැනිනි. පය නොවදින තැන් ගැන ඒ හැටිම වැටහීමක් නැත. ඉන්පසුව පරයන්කයට වාඩි විනි. සැරින් සැරේ ගේ රෙපෙයාර් වැඩ ගැනද මතකයට නැගේ. එනමුත් සතිමත් බව මා ඇදගෙන විත් මූල කමඨහන වෙත වන ආනාපානයට ඇද දමයි. හිත සංසුන්ව සිටී. කය සෙමෙන් ලතාවකට පැද්දෙයි. හුස්ම රැල්ල ඉතා තුනී වී ඇත. ඒ අතරතුර ශරීරයේ තැන් තැන්වල වතුර හැලියක් උතුරා නටන සූදානමක් වගේ පුංචි බුබුලු වගේ දඟලන ස්වභාවයක් තිබේ. බොහෝ වේලාවට මෙම දැනීම් පරයන්කේ නැගී සිටියා ටික වේලාවක් පවතී.
දැන් යමක් සිදුවන විට ජීවිත හැලහැප්පීම් වල වේගය අඩු වී ඇත. මේ සියලු දේවලට ඔබ වහන්සේලාට බොහෝ පින් සිදු වේවා. නිවනින්ම සැනසේවා. මේ මඟ දියුණු කර ගැනීමට අවැසි අවවාද ලබා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සත්‍යමත් මිනිස්යාට ලංකාවේ ඉන්නවද පිටරට ඉන්නවද ගෙදර ඉන්නවද ගෙන්දගම්පොළ ඉන්නවද කියලා දෙයක් නැහැ. ඒ නිසා লীලා තිනවා පඬිතයාට විදේශයක් කියලා එකක් නැහැ. කොහි ගියත් ගෙදර වගේ මොකද ඇවිදිනකොට ඕකම තමයි. ඉඳගෙන ඉන්න හුස්ම වැටෙන ඕකම තමයි. ඉතින් අර කොහි ගියත් එකයි. ඉතින් සත්‍ය පුරුදු කෙරුවට පස්සේ නම් ගියත් එකයි නැතත් එකයි. ඉතින් ඔච්චරයි අපිට දරුවන්ට දෙන්න තියෙන දෑවැද්ද. ඔච්චරයි අපිට නෑදෑයින්ට කියලා දෙන්න තියෙන දේ. ඔච්චරයි අපිට ගෝල බාලෙන්න කියලා තියෙන දේ ගන්නෙත් නැත්තේ එච්චරයි. ඒ නිසා ආදර බෞද්ධ කරන කවුරු හරි ඉන්නවනම් සත්‍ය පුරුදු කරන්න. එතකොට මේ මනසට මුළු ජීවිතේම අලුත් වෙලා නව පණක් ලබනවා. ඉතින් ඒක තව ඉස්සරහට යන්න බහන්න අවුරුදු 10ක් විතර. ඔක මේට වැඩිය ප්‍රසිද්ධ වෙනවා. මොකද මේ තරම්ම මනුස්සයා මේ කුණු හarp පිටිපස්සේ ගිහිල්ලා කෙලසෙන්න තියෙනවා. මේ gedara තියෙන සතියට හැරුණා නම් ලෝකෙම අයිති වෙනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ ඒ සත්‍යමත් කෙනා රජකම නෙවෙයි ලබන්නේ සක්විති රජකම. මුළු ලෝකෙටම රජකම. ඒක නිසා රට ගියත් එකයි මෙහි හිටියත් එකයි ධක්මන පරියන් කෙනා එකමයි. ඒ නිසා ඒක බුදුආන්තරන් දිනු කරන්න දිනු කරනකොට අපිට ඔය කාලයෙන් දේශෙන් තියෙන මායින් නැති වෙලා අපිට සරුවචනාංශෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. තවදුරටත් යාලුකමක් ඇති වෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. පස්වෙනි කමඨහන් වාර්තාව ගරු ස්වාමින් වහන්සේ සතිමත් සක්මන ආරම්භක වේලාව පෙරවරු 10යි. තෝරාගත් භූමිය අඩි 45ක් දිග ඉන්ටර්ලොක් ගල් පොළව. මා සතිමත් සක්මන ආරම්භ කළෙමි. ප්‍රථමව භූමිය පිළිබඳ අවබෝධයක් ගෙන දෙපතුල්හි දැනීම් වලට අවධානය යොමු කළෙමි. පිළිඹ සහ මහපට ඇඟිල්ලෙහි බරට පොළව ස්පර්ශ වීම ප්‍රකට වී දැනුනි. පළමුව විලුඹත් පසුව මහපට ඇඟිල්ලත් ශරීරයේහි බර දැනෙන අයුරු නිරීක්ෂණය කළෙමි. එක වටයක් පමණ ගිය පසු සිතුවිලි පැමිණියේය. කනකොළ පාදයේ ස්පර්ශ වනු දැනුණු විට සිත පිට ගිය බව වැටහිණි. නැවත පාදයට සතිය යොමු කළෙමි. තවදුරටත් නිරීක්ෂණය වූයේ විලුඹ සහ මහපට ඇඟිල්ලේ බල බෙදී යාමයි. මෙලෙස වට 10ක් පමණ යන විට හිරු එළිය ශරීරයේ ස්පර්ශ වී උණුසුමක් දැනුනි. ඒ උණුසුම් දැනීම නිසා නැවත සිත පිට ගියේය. එලෙස වීම පිළිබඳ සිතේ වූයේ අමනාප ස්වභාවයකි. නැවත තනකොළ ස්පර්ශ වූවා. නැවත තනකොළ ස්පර්ශ පතුලේ ස්පර්ශ වූ විගස සතිය පාදයේ වෙත යොමු වුනි. පතුලට දැනෙන ස්පර්ශයේ දෙස තවදුරටත් බැලූ විට වැලිකට ඇනෙන ස්පර්ශ ප්‍රකට වී පෙනුනි. වැලිකට ඇනෙන ස්පර්ශ පිළිබඳව සිතේ අමනාප ස්වභාවයක් නොතිබිනි. මෙලෙස පාද පතුලේ වැලිකට ඇනෙන ස්පර්ශ සහ බලබෙදී යාම වට 50ක් පමණ යනතුරු බැලීමට හැකි විය. හිරුවැලිය සහිත කොටසට පැමිණි විට පාදයේ උණුසුම් ලෙස ප්‍රථම වරට දැනුනි. වැලිකට ඇනෙන ස්පර්ශ නිරීක්ෂණය කර ඉදිරියට යන විට ටයිල් පොළවේදී ස්පර්ශය සිසිල් බව නිරීක්ෂණය කළෙමි. ඉදිරියට ඇවිද යන විට විලුඹ හා මහපට ඇඟිල්ලේ දැනුණු බල විසිරී යාම දැන් පාදයේ ඉදිරි කොටසේ නිරීක්ෂණය වීම ප්‍රකට වී දැනුනි. සිසිල් ටයිල් පොළවේදී පාද පතුලට ස්පර්ශය දැනෙන වර්ගඵලය අනෙක් පොළවට වඩා වැඩි බව නිරීක්ෂණය විය. සිසිල ටයිල් පොළවේදී හා උණුසුම් වූ ගල් පොළවේදී පාද පතුල්වල බර පැතිරීම ප්‍රකට වී පෙනුණු අතර අනෙක් අවස්ථාවලදී වැලිකැට නිසා ඇති වූ ස්පර්ශ ප්‍රකට වී දැනුනි. දකුණු පාදයට බර දැනීම වැඩි බවක් පාත් එක අවසානයේ නැවත හැරෙන විට දකුණු පාදයේ මත බර දැනීම වැඩි බවක් නිරීක්ෂණය විය. ශබ්දයක් ඇසී සිත පිට ගියේය. සිතුවිලි සමග සුළු මොහොතක් සිත පිට ගියේය. ශබ්ද නිසා සිත පිට ගිය විට නැවත ඉක්මනින් සක්මන කෙරෙහි සතිය පිහිටුවීම අනෙක් වේලාවන්ට වඩා තරමක් අපහසු බව වැටහිණි. ඒ සමගම සක්මනේදී ඇසින් දුටු රූප නිසා සිත පිට ගියේ නැති බව වැටහුණි. මෙවර සිත පිට යාම පිළිබඳ සිතෙහි අමනාපයක් තිබුණේ නැත. නැවත සක්මන කෙරෙහි සතිය පිහිටුවා ස්පර්ශ නිරීක්ෂණය කරමින් විනාඩි 30ක් පමණ කාලයක් සතිමත් සක්මනේ යෙදුණෙමි. සතිමත් පරයන්කය ආරම්භක වේලාව පෙරවරු 3:11:03 මූල කර්මස්ථානයේ ආශ්වාස සහ ප්‍රශ්වාසයි. මා සතිමත් පරයන්කේ සඳහා කොට්ටයක් උඩ හිඳගත්ෙමි.
විනාඩි කිහිපයක් ගෙන ඉරියව්ව සැහැල්ලු කර දැස් පියා ශරීරයේ දෙස බැලූ විට දකුණු පාදයේ වලලු කර සහ මහපට ඇඟිල්ල තද වී ස්පර්ශය ප්‍රකට වී දැනුනි. වම් අතද මදක් බරට දැනුනි. නාසය අග්‍රයේ වාතය ස්පර්ශ වීම රළුසේ දැනුනි. දකුණු පස නාසය අග්‍රයේ රළු ස්පර්ශය වැඩි වෙනොත් වම් පස සැහැල්ලු වායු ස්පර්ශයක් ඇති බව නිරීක්ෂණය විය. එදෙස වාර 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි විය. ආශ්වාසයේ රළු බව වැඩි බවත් ප්‍රශ්වාසයේ සැහැල්ලු දිගු වාත රැල්ලක් නිසා වෙන්කර හඳුනා ගතිමි. සිත පිට ගියේය. ඒ බව දැනගත්තේ ඇසට දැනුණු වේදනාවකිනි. නැවත මූල කර්මස්ථානයේ සිත යොමු කළ විට ආශ්වාස ප්‍රශ්වාසය පිම්බීම හැකිලිම ලෙස ප්‍රකට වී පෙනුනි. ආශ්වාස තද ස්වභාවයකුත් ප්‍රශ්වාසයේ සැහැල්ලු ස්වභාවයකිනුත් විය. සුළු කාලයක් එලෙස බලා සිටියේදී මූල කර්මස්ථානයේ නිරීක්ෂණය වීම නාස්පුඩුවල පිම්බීම හැකිලීමක් ලෙස ප්‍රකට වී දැනුනි. ප්‍රශ්වාසය තවදුරටත් සැහැල්ලු ලෙස නිරීක්ෂණය කළෙමි. පාදයේ වේදනාවක් සමග සිත පිට ගියේය. ශරීරයේ වේදනා ප්‍රකටව දැනෙමින් භාවනාව නවත්වා කාලය බැලුවෙමි. විනාඩි 20ක් ගත වී තිබුණි. මදක් සැහැල්ලු ඉරියව්වකින් සිට නැවත භාවනා කිරීම ආරම්භ වෙමි. හුස්ම ගැනීම මදක් අපහසුවක් හා වෙහෙසක් දැනුණු අතර සුළු වේලාවක් යනතේ මූල කර්මස්ථානයේ ප්‍රකට වන ස්ථානයක් නිරීක්ෂණය කළ නොහැකි වූ නිසා හුස්ම ගැනීමේදී වෙහෙස දැනුණු ස්ථානය නිරීක්ෂණය කළෙමි. එවිට පපු ප්‍රදේශයේ ආශ්වාසය හිර වී රළු ස්වභාවයකින් සහ ප්‍රශ්වාසය සිනිඳු ස්වභාවයෙන් නිරීක්ෂණය වීම ආරම්භ විය. හුස්ම වාර 10ක් පමණ එදෙස බලා සිටින විට හුස්ම සැහැල්ලු විය. තවත් හුස්ම වාර කිහිපයකට පසු නැවතත් ශරීරයේ වේදනා ප්‍රකට වී භාවනාව නතර කිරීමට සිටුනි. නමුත් තව වේලාවක් සිටිමියයි සිතාගෙන නාස්පුඩු මත ප්‍රකට වී පෙනුණු ආශ්වාස ප්‍රශ්වාස දෙස සුළු වේලාවක් බලා සිට දැස් විවර කළෙමි. ඒ වන විට තවත් විනාඩි 20ක් ගත වී තිබුණි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාවේ දිග වැඩිකම තමයි වෙහෙස කරයි. ඒක අහගෙන ඉන්නකොට ඒ නිසා මේවා කෙටියෙන් ලියන්න වැදගත් කරුණු තියෙනවා. පිට ගියාට පස්සේ සක්මනේ වැලි තනකොළ එන බව දැනෙන නිසා තේරුණා. අනිත් වගේ හොඳ නිරීක්ෂණ තියෙනවා. නමුත් මේ දේවල් කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් භාවනා ඇත්තටම අලුතෙන් කියලා දෙන්න දෙයක් නෑ. ওই ටික හොඳටම ප්‍රමාණවත්. නිතිපතා දිගට කරනකොට Tamanට මේක ඇතුළට බැහැ ගන්න ගතිය තේරෙයි. එච්චරයි කියන්නේ. කමඨහන් වාර්තා එපමණයි ස්වාමීන් වහන්සේ. ඒක න හරි වටින පණිවිඩයක්. ඒකරයි කියලා කියන්නේ. ඉතින් අපි මෙතනින් ඒක නිසා නතර කරනවා. අපි 2:45 වෙනකන් සක්මනක් කරනවා. 2:45ට අපි එකතු වෙනවා පරියන්කයකට සාමූහික භාවනාවකට. ඒක විනාඩි 45ක් කරනවා. 2:45 3:00 ඊට පස්සේ 3:00 4 සක්මනක් කරලා 4ට අපි ධර්ම දේශනාවට එකතු වෙනවා. මේ ප්‍රකාශයත් එක්කම මතක් කිරීමත් එක්කම අපේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහන නැත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.